අපි යාන්ත්‍ර විද්‍යාවේ ඉතා වැදගත් මූලධර්මයක් වන රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය පිළිබඳව කතා කරමින් හිටියේ. ඒකේ අපි බහුවර්ණ ප්‍රශ්න අපි 30ක් හදලා තිබුණා. අද අපි 31 වෙනි එකේ ඉඳලා තව ටිකක් ඉදිරියට බහුවර්ණ ප්‍රශ්න හදන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ දන්නවා රචනා ප්‍රශ්නයක් නම් අපිට පුළුවන් තෝරා ගැනීමක් තියෙනවා. නමුත් බහුවර්ණ ප්‍රශ්න වල අපිට තෝරා ගැනීමක් නැහැ. සියලු ප්‍රශ්න හදන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්න විදිහට කොහොමද හදන්නේ කියන එකේදී අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. අර මූලධර්ම ඒ විදිහටම ලියන්නේ නැතුව මේ මූලධර්මයේ කොහොමද කෙටියෙන් යොදාගන්නේ කියන මේ කෙටි ප්‍රශ්න 40 දී පමණ මම බලාපොරොත්තු වෙනවා. ඒ මූලධර්ම රචනා ප්‍රශ්නයකදී වගේ ලියන්නේ නැතුව කෙටි ප්‍රශ්නයක විදිහටම හදන්න බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කල්පනායි. දැන් මේ බලන්න මේ 31 වෙනි ප්‍රශ්නය අභ්‍යවකාශයේ තප්පරයට මීටර 500ක ප්‍රවේගයෙන් ගමන් කරන සවිමත් ගුවන් විමනක් තියෙනවා. දැන් මේක තප්පරයට මීටර 500ක ප්‍රවේගයෙන් කියපුවම දිශාවක් සහිත වේගයක්නේ. ඒතකොට දැන් මේ අභ්‍යවකාශ යානේ 500ක වේගෙන් යනවා කියනකොටම අපට තේරෙන්න ඕන මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන යානයක්. ඒ කියන්නේ මේ යානය සලකන්න පුළුවන් අවස්ථිති රාමුවක් විදියට. මම ආපහු මතක් කරන්නම්කෝ. ඒතකොට අවස්ථිති රාමුවක් කියන්නේ ත්වරණයක් හෝ වෙන කිසියම් බාහිර බලයකට යටත් නොවන ත්වරණය නොවන රාමුවක් පරිසරයක්. ඒතකොට දැන් මේ කියන පරිසරය අභ්‍යවකාශ යානයේ අවස්ථිති රාමුවක් වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ. මේ මොකකට සාපේක්ෂවද කියලා නැහැ. නමුත් අපිට මේකෙන් දෙන්න හදන්නේ අපිට තේරෙනවා ඉංගියක් දෙන්න හදනවා. මේක අවස්ථිති රාමුවක්. මේක අවස්ථිති රාමුවක් නම් මේකට සාපේක්ෂව අපිට රේඛීය ගම්‍යතා සංස්කෘති මූල ධර්ම යොදන්න පුළුවන් කියන එක මොහොතකින් ඔලුවට යන්න ඕනේ. ඊළඟට දැන් මේ වෙඩි බෙහෙත් පෙට්ටියක් තියෙනවා මේක ඇතුලේ. මේක පුපුරලා කෑලි 3කට කැඩෙනවා. කැබලි දෙකක ස්කන්ධ සමාන වන අතර අනෙකේ ස්කන්ධෙන් භාගයක් බැගින් වේ. ඒකට දැන් මෙතන මේ තියෙන අපි ගත්තොත් එහෙම මේ සිම්පල් M කියන වෙඩි බෙහෙත් පෙට්ටිය කැඩිලා යනවා කෑලි 3කට. ඒකෙන් එක කෑල්ලක් වගේ අනික් කෑලි දෙකේ ස්කන්ධය භාගය බැගින්. ඒ කියන්නේ අපි කිව්වොත් මේක M කියලා මේකත් M කියලා මේක 2යි M. ඒතර මේ මුළු එක 4යි M වෙන්න ඕනේ අතරම. මුළු වෙඩි බෙහෙත් පෙට්ටිය 4යි M. මේ 4යි M වෙන වෙඩි බෙහෙත් පෙට්ටිය කැඩෙන යනවා කෑලි 3කට. කෑලි 3න් එක කෑල්ලක ස්කන්ධය වගේ භාගයක් අනිත් එක. නැත්තම් මේ පොඩි කෑල්ලක් වගේ දෙගුණයක් මේක කියලා කියන්නේ බලන්න. කැබලි දෙකක ස්කන්ධ සමානයි. මේ තියෙන සමාන ස්කන්ධ තියෙන කැබලි දෙක. ඒකේ ස්කන්ධය අනෙකේ ස්කන්ධයෙන් භාගය බැගින්. මේ ඉතුරු වෙන කෑල්ල. කෑලි 3කට කැඩෙන්නේ. එතකොට ඒ භාගයක් බැගින් වන සමාන ස්කන්ධ ගුවන් විමනට සාපේක්ෂව ඒ කියන්නේ මේ කියපු අභ්‍යවකාශ යානයට සාපේක්ෂව 50න් මුල 3 වගින් වූ ප්‍රවේග වලින් එකිනෙකට අංශක 60ක් ආනතෝ විසිනවා. ඒ කියන්නේ දැන් මේක අපිට මේ පැත්තට විසුණා කියලා මේ දිශාව ඇත්තට තරම් වැදගත් නෑ. මෙතනදී මේ පැත්තට 50යි මූල 3ක ප්‍රවේගයෙන් එක පුපුරපු කැබැල්ලක් විසිනවා කියලා හිතන්න. අනික් කැබැල්ල විසිවෙන්නේ මේකට අංශක 60ක් ආනතෝ. ඒ කියන්නේ මේ ප්‍රවේගයයි මේ ප්‍රවේගයයි අතර ආනතියක් තියෙනවා අංශක 60ක. ඒතර මේක මෙන්න මේ වගේ පැත්තකට විසිවෙනවා. ඒකත් 50යි මූල 3යි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ප්‍රවේග දෙක අතර ආනතිය. දැන් අපි මෙන්න මේ ප්‍රවේගයේ දිශාව අපි ටිකක් දික් කරොත් මේ පැත්තට මේ ප්‍රවේගයේ දිශාවත් දික් කරොත් මෙන්න මේ ආනතිය අංශක 60යි කියලා කියනවා. ඒතර මේ වගේ මේ ගැටලුව ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් අහන්නේ ගුවන් විමනට සාපේක්ෂව මේ ඉතුරු කෑල්ලේ ප්‍රවේගය. දැන් ගුවන් විමනට සාපේක්ෂව මුලින් මේ වෙඩි බෙහෙත් පෙට්ටිය මේ 4M කියන එක වෙඩි බෙහෙත් පෙට්ටිය නිශ්චලවනේ තිබුණේ. මුලින් තිබුණේ නිශ්චලව. දැන් මේක තමයි මේ කෑලි 3ට කැඩලා යන්නේ. ඒ කැඩලා ගියාම දැන් මේක නිශ්චලව තිබුණා නම් දැන් මේක අපි කෙටි ප්‍රශ්නයක් විදිහට හිතනවා නම් හිතන්න ඕනේ. දැන් මේක අභ්‍යවකාශ යානයට සාපේක්ෂව මේක නිශ්චලව තිබුණා කියන ආරම්භයේදී අභ්‍යවකාශ යානයට සාපේක්ෂව මෙන්න මේකේ ගම්‍යතාවය ප්‍රවේගයේ බිඳුවයි ගම්‍යතාවය බිඳුව. ඒතර මෙන්න මේකේ ඒ කියන්නේ ආරම්භක ගම්‍යතාවය මේක බිඳුව තිබුණේ. ඒතර ගම්‍යතා සංස්කෘති මූලධර්මය අනුව පිපුරුමට පෙර මේකේ ගම්‍යතාවය බිඳුව නම් ඒ අවස්ථිති රාමුවට සාපේක්ෂව පිපුරුමෙන් පස්සෙත් මේ කෑලි වල ගම්‍යතාවයන්ගේ දෛශික ඓක්‍ය බිඳුව එන්න ඕනේ. ඒකනේ අදහස. රේඛීය ගම්‍යතාව සංස්කෘතිකව පවතින බාහිර බලය දෙන්නේ නැත්තම්. මේ පිපුරුම් ක්‍රියාවලිය තුළ මේ කැබලි එකිනෙකා මත යෙදෙන බල සමාන ප්‍රතිවිරුද්ධ බල රසායනික ක්‍රියාවලින් උපදිනනේ. බෝම්බේ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. මේවා දැවිලා පිපුරනකොට එක කෑල්ලක් මත යෙදෙන බලයට සමාන බලයක් අනිත් කෑල්ල මත යෙදෙනවා. ඒක විශාල බල නමුත් සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒක සමස්තය ගත්තම
මේකේ මේ පද්ධතිය මත බාහිර බලය යෙදිලා නැහැ. කෑලි සියල්ල එකට ගන්නවා නම් පද්ධතියක් විදිහට මෙන්න මේක මේ කෑලි තුනම මත කිසිම බලයක් පරිසරයෙන් යෙදිලා නැහැ අන්තර් බලය දෙන්නේ. එහෙනම් මේ පද්ධතිය පිපුරුමට පෙර ගම්‍යතාවය පිපුරුමෙන් පසු ගම්‍යතාවයට සමාන වෙන්නට ඕන. දැන් බලන්න ඕනේ මේකයි. දැන් මේ කෑලි දෙකට ගම්‍යතාවයක් ලැබිලා තියෙනවා එකිනෙකට අංශක 60ක් ආනතෝ. ඒ ගම්‍යතා සමානයි. මොකද ස්කන්ධ සමානයි ප්‍රවේගවල විශාලත්ව සමානයි. ඒ කියන්නේ විශාලත්ව වලින් බැලුවොත් මේ කැබලි දෙකට ලැබෙන ගම්‍යතා සමානව ලැබිලා තියෙන්නේ. කොහොමද අපි මේ එක කෑල්ලකට ලැබුණු ගම්‍යතාව m කියලා ගත්තොත් මෙන්න මේ එක පොඩි කෑල්ලකට අනිත් කෑල්ලට ලැබිලා තියෙන ගම්‍යතාව ඊට අංශක 60ක් ආනතෝ ඒකත් m. ඇයි අපි මේ ගම්‍යතාව සමානයි කියන්නේ? සමානයි කියන්නේ ස්කන්ධ සමානයි වේග සමානයි. ඒතර දිශා වෙනස් වුණාට විශාලත්ව ගම්‍යතාවයන් මේකේ දැන් මේකේ ගම්‍යතාව 50යි මූල 3යි m. මේකේ ගම්‍යතාවයත් 50යි මූල 3යි m. වෙනස කර තියෙන මොකද්ද? වෙනස කර තියෙන මේවායේ දිශා වෙනස් එක විතරයි. ඒතර මේ දිශා දෙකට අපි m කියලා ගමුකෝ සමාන ගම්‍යතාව දෙකක්. දැන් මොකද්ද මේ සමාන ගම්‍යතාව දෙකේ සංප්‍රයුක්තය? දැන් කෙටි ප්‍රශ්නයක් විදිහට මේක හදනවා නම් අපිට මතක් වෙන්න ඕනේ මම ඔයගලන්ට දෛශිකවල උගන්වලා තියෙනවා සමාන දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන විදිය. දැන් සමාන දෛශික දෙක සංප්‍රයුක්තය ඒවා අතර හරි මැද්දෙන් තියෙන්නේ. ඒවා අතර කෝණය සමච්ඡේදනය කරමින්. ඒ විතරක් නෙමෙයි. සමාන දෛශික දෙක සංප්‍රයුක්තය අර සමච්ඡේදක දිශාව ඔස්සේ එක් එක් දෛශිකයේ ඒ පැත්තට තියෙන විභේදන කොටස් වල එකතුවට සමානයි. දැන් මේව පාවිච්චි කරේ නැත්නම් මේක ලොකු රචනා ප්‍රශ්නයක් වෙනවා. අපිට එකිනෙකට ලම්බක පැති දෙකකට මෙයාගේ ගම්‍යතා ලකුණු කළා. ඒ ලම්බක පැති දෙකට මේකට දෛශික සමීකරණ ලියලා සමීකරණ දෙකක් එහෙම කරන්න ඕනේ. එහෙමත් කරන්න පුළුවන්. මොකක් හරි වරද්ද ගන්න නැති ක්‍රමයක්. දැන් මම හිතුවේ සාමාන්‍යයෙන් අපිට දෛශික ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ ගැටලුව කෙටි ප්‍රශ්නයක් විදිහට හදනකොට එකපාරට ඔලුවට එන්න ඕනේ. මෙහෙම ලියලා ඉන්න නෙමෙයි එකපාර පේන්න ඕනේ සමාන දෛශික දෙකක්. මේ දෙකේ සංප්‍රයුක්තය මේ මැද්දෙන් තියෙන්නේ හරියටම. ඒ සංප්‍රයුක්ත ගම්‍යතාවයේ මේ දෙන්නගේ හොයාගත්තොත් ඉතුරු කෑල්ලේ ගම්‍යතාවය හරියටම ඒ ගම්‍යතාව උදාසීන කරන්න ඕනේ නේ. ඇයි? පුපුරමට පෙර ගම්‍යතාව බිඳුවයිනේ. පිපුරුමෙන් පස්සෙත් ගම්‍යතාව පද්ධතිය බිඳුව වෙන්න මේ කෑලි දෙක උපදවාගත් ගම්‍යතාවයේ වෙඩි බෙහෙත් දැවීම නිසා මේ කෑල්ලේ ගම්‍යතාවයට සමාන ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. එතන මේකට ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක් දාගත්තා නම් හරි. එතන මේක හිතෙන් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදිහට මේක මවා ගත්තොත් තමයි ගැටලුවේ ඇති අන්තර්ගතය. දැන් අපි බලමුකෝ දැන් මේකේ සංප්‍රයුක්තය එන්නේ මේ සමාන දෛශික දෙකක් සංප්‍රයුක්තය හරි මැද්දෙන් මේ වගේ එන්නේ. එතකොට මෙන්න මේ විදිහට දැන් මේක 60යි නම් මේ එක කෝණයක් 30යි මේකත් 30යි. එතකොට මේ පැත්තට මොකද්ද මේ ගම්‍යතාවයේ සංරචකය m cos 30. මේකෙනුත් වෙන m cos 30. එතකොට සංප්‍රයුක්ත ගම්‍යතාවය වෙන්නේ 2m cos 30 කියලායි එන්නේ. 2m cos 30. 2m cos 30. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යිනේ නේද? මූල 3 බෙදීම 2යි. 2m වැඩි කිරීම මූල 3 බෙදීම 2 කියන්නේ එතකොට කීයද? මේ 2යි මෙතන 2යි කැපිලා ගියාම මූල 3යි m. මූල 3යි m කියලායි එන්නේ. ඔන්න ඉතින් කෙටි ප්‍රශ්නයක් විදිහට කියනවා මගේ හිතෙන් මන්ට පුදු කරන්න ඕන. හා 2m වැඩි කිරීම මූල 3 බෙදීම 2 2 කැපුණාම මූල 3යි m. එතකොට දැන් මෙන්න මේක තමයි සංප්‍රයුක්ත ගම්‍යතාව මේ පැත්තට තියෙන. දැන් පද්ධතිය ගම්‍යතාව පිපුරුමෙන් පස්සේ බිඳුව වෙන්න මේ ගම්‍යතාව තියෙන්නේ මේ m වලටනේ. මේ m කියන මේ කෑලි දෙකටනේ. ඉතුරු කෑල්ලට තියෙන්න ඕනේ මීට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක්. ඉතුරු කෑල්ලට තියෙන්න ඕනේ මීට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක්. හරියටම මෙන්න මේ සමච්ඡේදන දිශාවට විරුද්ධ පැත්තට මේ පැත්තට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක් තියෙන්න ඕනේ මෙයාට. ඒකෙන් මේ දෙන්නගේ සංප්‍රයුක්ත ගම්‍යතාවය උදාසීන වෙලා යන්න ඕනේ. මේ දෙන්නගේ සංප්‍රයුක්ත ගම්‍යතාව මේ පැත්තේ තියෙන කීයද? මූල 3යි කැපිටල් M. මූල 3යි කැපිටල් M නේ. කැපිටල් M කියුවේ මේ එකක ගම්‍යතාවය. ඒ කියන්නේ 50යි මූල 3යි M තමයි මේ කැපිටල් M කියලා කිව්වේ. එතකොට ඊට විරුද්ධ පැත්තට මෙයාට ගම්‍යතාවයක් එන්න ඕනේ. ඒතර ඒ අනුව කොහොමද අපි මේක හදාගන්නේ? දැන් මේ මූල 3යි කැපිටල් M කියන ගම්‍යතාවයට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක්. මූල 3යි කැපිටල් M කියන ගම්‍යතාවයට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක් මෙන්න මේකට එන්න ඕන. එතකොට
මූල 3යි කැපිටල් M කිව්වේ මේ දෙන්නාගේ ගම්මිතාවල සංප්‍රයුක්තය. ඒකට සමාන ප්‍රතිවිරුද්ධ. ඒතර අපි දෛශික පැත්ත නොසලකා ගත්තොත් මෙයාගේ ගම්මිතාවය කියන්නේ 2යි සිම්පල් M මෙයාගේ ස්කන්ධය. මෙයාට ලැබෙන ප්‍රවේගය v නම් මෙයාට ලැබෙන ප්‍රවේගය v නම් මේ 2යි mv කියන මෙයාගේ ගම්මිතාවය අර දෙන්නගේ සංප්‍රයුක්ත ගම්මිතාවයට සමාන හා ප්‍රතිවිරුද්ධ වුණොත් තමයි හරියට මේවා කැපිලා බිඳුව වෙන්නේ. ඒතර පිපුරුමට පෙර ගම්මිතාවය බිඳුවයි පිපුරුමෙන් පසු ගම්මිතාව බිඳුව කරගන්න අපේ හිත ඇතුලේ අපි මේකට ආකෘතිය මවාගෙන අපි මේක හදනවා නම් බොහොම ඉක්මනට මේ සමීකරණ ලියා ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ මම මේක විස්තර කරන්න ලියපු තරම් වෙලා ගත කරන්න නරකයි. මේක හිතේ ආකෘතිය ටට්ටක් ගාලා හැදෙන්න ඕනේ. එකපාර කියන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ මම මෙතන කැපිටල් M කිව්වේ 50යි මූල 3යි සිම්පල් M. හරි මේ කැපිටල් M කිව්වේ 50යි මූල 3යි සිම්පල් M. හරිනේ. අන්න ඒතර මේ තියෙන ප්‍රවේගය මේ තියෙන ස්කන්ධය. ඒක වැඩි කිරීම මූල 3. මේක තමයි පුපුරුමෙන් පස්සේ දෙනක සංප්‍රයුක්ත ගම්මිතාවය. මේක සමාන වෙන්න ඕනේ 2යි mv වලට දිශාව ප්‍රතිවිරුද්ධයි විශාලත්ව තමයි අපි මේ සමාන කරුවේ. එතකොට ඔයගලන්ට පේනවා මේ m කැපිලා යනවා. 2යි 2යිත් කැපිලා යනවා. සිම්පල් m කැපිලා යනවා. නෑ මේ දෙක අපිට පේන උදාසීන වෙන්නේ. ඒක අපි තියමු. එතකොට මෙතන 50 වැඩි කිරීම දැන් මෙතන මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි. එතකොට 3 වරක් 50 150. 150 සමානයි 2යි v. 150 සමානයි 2යි v කියලා එනවා. එහෙනම් v කියන්නේ 150 බෙදීම 2 75ක් වෙනවා. 75යි ms ඍණ 1. ඒ අනුව ඔයගලන්ට ඉතා පැහැදිලිව පේනවා මේ කෑල්ල විසි වෙන්න ඕන මේ දෙකේ සංප්‍රයුක්තයට විරුද්ධ පැත්තට 75ක ප්‍රවේගය. මේවා විසි වෙන්නේ 50යි මූල 3 බැගින් වූ ප්‍රවේග වලින්. ඒ අනුව දැන් මේකට උත්තරේ ගුවන් විමනට සාපේක්ෂව ඉතුරු කෑල්ලේ ප්‍රවේගය මේ දෙකට පස්සේ එන තප්පරයට මීටර 75ක් වෙන මෙන්න මේ තුන්වෙනි උත්තරේ තමයි එන්න ඕනේ. අපිට මේ තුන්වෙනි උත්තරේ ඇවිල්ලා තියෙනවා පැහැදිලිව. ඔයගලන්ට පේනවා ඇති. දැන් මේ 32 වෙනි ප්‍රශ්නේ අරකටම සම්බන්ධයි නේ. ඉහත වෙඩි බෙහෙත් පෙට්ටියේ කැබලි ගුවන් විමනයේ වැඩිමෙන් එයට හානියක් නොවේ නම් පිපිරීමෙන් පසු ගුවන් විමනයේ ප්‍රවේගය. දැන් මේක මේ ගුවන් විමන ඇතුලේ පිපිරීම උනේ. දැන් මේ තියෙන ගුවන් විමන කියලා හිතන්නකෝ. මේ තියෙන ගුවන් විමන කියලා අපි හිතුවොත් මේක තමයි පරිසරය. දැන් මේක ඇතුලේ මේ වෙඩි බෙහෙත් පෙට්ටිය කෑලි වලට කැඩලා විසි වුණා. මේවා මෙහෙ ගිහින් වදිනවා, මේක මෙහෙ ගිහින් වදිනවා, මේක මෙහෙ ගිහින් වදිනවා නේද? හැබැයි මේ කෑලි තුනේම ගම්මිතාවල එකතු ගත්තොත් බිඳුවයි. දැන් මේවා වැදුනම මේ ගුවන් විමනට හානියක් වෙන්නේ නැත්තම්. හරි? ඔයගලන්ට පේන ඇති මේවා ගිහින් වැදීමෙන් නැතිවන ඒ ආවේග වැදීමෙන් ඇති වෙන බල ගුවන් විමනට ඒවත් ඔක්කොම සමාන ප්‍රතිවිරුද්ධලා කැපිලා යනවා. ආයෙ හිතන්න ඕනේ මෙච්චරයි. මුළු ගුවන් විමන ගත්තොත් මේක මත කිසිම බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. ඔක්කොම යෙදෙන්නේ අන්තර් බල. පිටින් කොහෙන්වත් බලයක් ආවේ නැහැ. එහෙනම් මේ පිපුරුමෙන් පස්සේ ගුවන් විමනයේ ගම්මිතාව පිපුරුමට පෙර ගුවන් විමනයේ ගම්මිතාවට සමාන වෙනවා. ඒ නිසා ගුවන් විමනයේ ප්‍රවේගය පොඩ්ඩක්වත් වෙනස් වෙන්න විදියක් නැහැ. අපිට කලින් කියලා තිබුණා මේක ගමන් කරමින් තිබුණේ 500ක ප්‍රවේගයෙන් කියලා. ඒ නිසා මේ පිපුරුමෙන් පස්සෙත් ගුවන් විමනට ඒක දැනීමක් නැහැ. ඒක කැඩුන්නේ නැත්තම්. හැබැයි ඒකත් කැලි වලට කැඩුනොත් නම් ලොකු වෙනසක් එනවා. මේක කියනවනේ පැහැදිලිව සවිමත් ගුවන් විමන නේ. ඊළඟට කියනවා මේක වැදුනට හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ගුවන් විමනට මේක දැනෙන්නෙත් නැහැ. අර ආපු වේගෙන් මේක යන එක තමයි වෙන්නේ. ඇතුලේ තමයි සම්පූර්ණ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට අවබෝධ ඇති කියලා. අපි කරමු මූලධර්මත් එක්ක කල්පනා කරන්න. අපි 33 වෙනි ප්‍රශ්නය ගමු. මේක අර තුවක්කුවක් වාංගු වීම පිළිබඳ ප්‍රශ්නයක්, ජනප්‍රිය ප්‍රශ්නයක්. අපි කලිනුත් මේ වගේ හදලා තිනවා. කිලෝ 2ක තුවක්කුවකින් ග්‍රෑම් 10ක උණ්ඩයක් තප්පරයට මීටර 200ක ප්‍රවේගයෙන් පිට වෙන්නේ. තුවක්කුව වාංගු වෙනවා කියන්නේ දැන් අපි කලින් කිව්වා වගේ තුවක්කුව ඇතුලේ මුලින් උණ්ඩේ තියෙන්නේ නේද? එතකොට තුවක්කුව අපි අතින් අල්ලගෙන ඉන්නවා. තුවක්කුවේ ආරම්භක ගම්මිතාවය 0යි. නිශ්චලයි ගම්මිතාව 0යි. හැබැයි කොකා ගැස්සුව ගමන් ඒත් රසායනික ක්‍රියාවක්නේ. ඒකත් පිපුරුමක් වෙන්නේ. ඇතුලේ ඇති වෙන රසායනික ක්‍රියාවකින් උණ්ඩේ වේගයෙන් පිට වෙනවා. අධික වේගයෙන්. ඒ පිට වෙනකොට ඒ උණ්ඩේ ගම්මිතාවයට සමාන විරුද්ධ ගම්මිතාවයක් තුවක්කුවට අනිත් පැත්තට එනවා. ඒතකොට තුවක්කුව පොළාපයින්නවා. නැත්නම් විසි වෙනවා. වෙඩික්කරුට ඒක දැනෙනවා ඇත්තටම වෙඩි තියනකොට. ඒතර ඒ ගැන බලාපොරොත්තුෙන් වෙඩි තියන්න ඕනේ. මම කලිනුත් කිව්වා නුහුරු කෙනෙක් එකපාර තුවක්කුවෙන් වෙඩි තිබ්බොත් තුවක්කුව අතින් විසිලා යන්න පුළුවන්. උණ්ඩේ ඉස්සරහට යනකොට තුවක්කුව පස්සට යනවා. මොකද්ද හේතුව? ආරම්භයේදී පද්ධතිය ගම්මිතාව 0යි. පිපුරුමෙන් පස්සෙත් ගම්මිතාව 0 වීම පිණිස උණ්ඩේ ගම්මිතාවයට සමාන විරුද්ධ ගම්මිතාවයක් තුවක්කුවට වැඩෙන්න ඕනේ.
ඉතින් තුවක්කු නිෂ්පාදනය කරන අය මේ ප්‍රශ්නේ මගහරින්න මොකද කරන්නේ? තුවක්කු හුඟක් බරට හදනවා. අපි සාමාන්‍ය අත්තුවක්කුවක් කියන්නේ පිස්තෝලයක් වුණත් ගත්තොත් හරි බරයි. ඒ පිස්තෝලයක් වුණත් පෙනෙන තරමට වඩා උසපුවම ලොකු බරක් තියෙනවා. මොකද හේතුව? ස්කන්ධය වැඩි වුණු තරමට පිටිපස්සට විසිරෙන ප්‍රවේගය අඩු කරගන්න පුළුවන්. මොකද ස්කන්ධයේ ප්‍රවේගයත් ගුණිතේන ගම්මිතාව කියන්නේ. ඒතර උණ්ඩයට තියෙන පොඩි ස්කන්ධයක් අධික ප්‍රවේගයක්. තුවක්කුවට ලොකු ස්කන්ධයක් හා අඩු ප්‍රවේගයක්. ඒ අඩු ප්‍රවේගය අවශ්‍යයි. නැත්නම් තුවක්කුව විසිරලා තුවක්කු කරු මැරෙනවා. වැදිලා නේ? ඔය ප්‍රශ්නේ ලොකුවට එනවා රයිෆල් වගේ ඒවා කාලතුවක්කුවල. කාලතුවක්කුව උණ්ඩේ ඉස්සරහට යනකොට කාලතුවක්කුව පිටිපස්සට කොච්චර වේගෙන් එනවද කිව්වොත් එතන කාලතුවක්කුව වලට දුනු යාන්ත්‍රණ දාලා පංගල රෝද දාලා ඒවට පීලි දාලා ආයෙ මේක පිටිපස්සට ඇවිල්ලා නැවතිලා ආයෙ ඉස්සරහට තල්ලු වෙලා ආයෙත් තැන්ට යන විදිහට හදා ගන්න ඕනේ. සමහරට ඔයගොල්ලෝ චිත්‍රපටවල ඇත්තටම ක්‍රියාත්මක වන කාලතුවක්කු දැක්කොත් ඔයගලන්ට පෙනේ මේ ක්‍රියාවලිය. කොහොමද එක උණ්ඩයක් කාලතුවක්කුවෙන් ගිය ගමන් තුවක්කුව පස්සට ගිහිල්ලා ආයෙ නැවතිලා ආයෙ ඉස්සරහට තල්ලු වෙලා ඉන්නේ. ඒකට දුනු යොදලා යාන්ත්‍රණය හදලා තියෙන්නට ඕනේ. රයිෆල් එකකින් වෙඩි තියන කෙනා හරියට එකෝ ස්ටෑන්ඩ් එකක ආධාරකවල හයි කරලා මේක වෙඩි තියන්න ඕනේ. ඒකේ තා අධික වේග වලින් උණ්ඩ යනවා. තුවක්කුව පයින්නවා පිටිපස්සට. ඉතින් ආධාරකයක් නැත්තම් තුවක්කුව හයි කරන්න තුවක්කු කරු මේක වෙඩි තියන වෙනම ක්‍රම තියෙනවා. මේක උරෙස්සට පැති තුනකට තද කරගෙන මේක අල්ලගෙන එක්ක දන ගහගෙන අරවල තමුන් හෙල්ලෙන්නේ නැතුව වෙඩි තියන්න ඕනේ. නැත්තම් ඉලක්කයට උණ්ඩ යන්නේ නැහැ නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හොඳයි. දැන් මේක එතකොට ඉතා පැහැදිලිව සරල ගැටලුවක්. දැන් වෙඩි තියන්න පෙර තුවක්කුවේ ගම්මිතාව බිඳුවයි කියන එක පැහැදිලිනේ කෙටි ප්‍රශ්නයක් නේ. දැන් මේ තියෙන අපි තුමු තුවක්කුව කියලා මම ඉතා කැතට යන තුවක්කුව. දැන් උණ්ඩේ මේ පැත්තට ගිය ගමන් උණ්ඩේ ග්‍රෑම් 10යි. උණ්ඩේ u ප්‍රවේගයකින් ගියයි කියමුකෝ මේ පැත්තට. උණ්ඩේ u ප්‍රවේගයෙන් මේ පැත්තට ගිය ගමන් තුවක්කුව අනිත් පැත්තට වාංගු වෙනවා විසි වෙනවා v ප්‍රවේගයෙන් අපි හිතමු. මේක 10යි ග්‍රෑම්. මේක කිලෝ එකක් බරයි. අන්න බලන්න. කිලෝ එකක් බරට ඇයි තුවක්කුව හදලා තියෙන්නේ? මේක වගේ 100 ගුණයක් බරයි. 100 ගුණයක්. ඒතර මේ වේගෙන් 100න් පංගුවයි මේකට එන වේගය. ඉතින් එතකොට තුවක්කු කරුට මේක දරා ගන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන මේ විද්‍යාව. එතකොට දැන් මේ වෙන්න ඕනේ මොකද්ද? වෙඩි තියන්න පෙර ගම්මිතාව පද්ධතිය බිඳුවනේ. පස්සෙත් ගම්මිතාව බිඳුව වෙන්න දිශාවක් අරන් හිතුවොත්. මේ පැත්තට මොකද්ද උණ්ඩේ ගම්මිතාව? ග්‍රෑම් 10 වැඩි කිරීම u. මේ වේගය දෙනවා 200යි කියලා. මේ u 200යි. ඒතර ඒක ධන නම් ගම්මිතාව දෛශිකයේ පැත්ත මාරු වෙලා එන්නේ. තුවක්කුවට ඒක ඍණ වෙනවනේ. අනිත් පැත්තට පොලාපනින්නේ. ඒතර මේකේ ස්කන්ධය ග්‍රෑම් වලින් දාමු. එතන 1000 වැඩි කිරීම v. දැන් මෙතන බලන්න මේ ඒකක ගැන කල්පනා හැම වෙලාවෙම ඒකක පිළිබඳ ඔළුවේ වැඩ කරන්න ඕන අපේ හරිද කියලා. දැන් අපි උණ්ඩේ ස්කන්ධය ග්‍රෑම් වලින් දානවා නම් තුවක්කුවේ ස්කන්ධයත් ග්‍රෑම් වලින් දානවා. අපි තුවක්කුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දානවා නම් මේ උණ්ඩේ ග්‍රෑම් 10 මොනව කරන්න ඕනද? කිලෝග්‍රෑම් කරලා දාන්න ඕනේ. ඒතර මේ දැන් මෙතන මේ දෙකම ග්‍රෑම් මේක තප්පරයට මීටර නම් දැන් අපිට මේකත් එන්නේ තප්පරයට මීටර වලින්. අනිත් එක වෙඩි තැබීමෙන් පසු මේ ගම්මිතා දෛශික අපි දන්නවා මේක එහෙට යනකොට තුවක්කුව පයින්නේ අනිත් පැත්තට කියලා. මේ දෛශිකය ධන නම් මේ දෛශිකය ඍණ වෙනවා. ඒ දෙකේ එකතුව දෛශික ඓක්‍ය තමයි බිඳුව වෙන්නේ. දෛශික ඓක්‍ය තමයි බිඳුව වෙන්නේ. ඒතකොට දැන් මෙතනින් ඉතා සරලව එනවා කීයද කියලා මේ ප්‍රවේගය. ඒතර මේක 2000 සමාන වෙන්න ඕනේ. මේකේ ස්කන්ධය තුවක්කුවේ ස්කන්ධය කිලෝ 2යි. කිලෝ 1 නෙවෙයි කිලෝ 2යි. කියන්නේ ඉස්සෙල්ලට වැඩිය උගක් ස්කන්ධය වැඩි කරලා හදලා තියෙන්නේ. තුවක්කුවේ ස්කන්ධය කිලෝ 2යි කියන්නේ මේක 2000යි. 2000යි. හරිනේ. ඒතර පොඩි ප්‍රශ්නයක් මට වැරදුනේ. කිලෝ 1 නෙමෙයි කිලෝ 2යි. ඒතර දැන් ඔයගලන්ට පේනවා ඇති මේ 2000යි v කියන්නේ 2000යි. එහෙනම් v කියන්නේ 1යි. v කියන්නේ 1යි. නේ? මේක මේ පැත්තට ගේන්න 2000යි v කියන්නේ 200 වැඩි කිරීම 10 2000යි. එහෙනම් v කියන්නේ 1යි. තප්පරයට මීටර. ඒ අනුව උණ්ඩේ මේ පැත්තට තප්පරයට මීටර 200කින් පිට වෙනකොට තුවක්කුව අනිත් පැත්තට විසිරෙනවා තප්පරයට මීටර 1ක ප්‍රවේගයෙන්. ඒ නිසා ඒකත් පොඩි ප්‍රවේගයක් නෙමෙයි තප්පරයට මීටරයක් කියලා. ඉතින් හැබැයි තුවක්කුවරු මේක හරියට දරාගෙන හිටියොත් අතේ එයා දන්නවනම් මේකට මෙහෙම පිටිපස්සට එනවයි කියන එක අල්ලගෙන වෙඩි තැබීම හරියට කරන්න පුළුවන්. උත්තරේ 1 5
ඒ අනුව උත්තරේ 5 කියන එක අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේක ගැනම ඊළඟ එක. නිසා ආපහු ප්‍රශ්නේ පොඩ්ඩක් මතක් කරගමු. මේක තම සම්බන්ධව ඊළඟට අහනවා. ඊට සඳහන් තුවක්කුව දරා සිටින පුද්ගලයා එය නවත්වා ගන්නේ තප්පර 4ක් තුල වෙන්න ඕන මෙතන. තප්පර 4ක් තුල එයට ඒකාකාරව බලයක් යෙදීමෙන්. ඔහු යෙදිය යුතු බලය කුමක්ද? දැන් මෙහෙමනේ දැන් කල්පනා කරන්න. එතකොට උණ්ඩේ මෙහෙම පිට වුණු ගමන් තුවක්කුව පස්සට පයින්නවනේ. එතකොට තුවක්කුකරු යම් බලයක් යොදලා දැන් පොඩ්ඩක් මේක පස්සටත් එනවා මේ ගැස්සිලා එනවා පස්සට. එතකොට මේ ගැස්සිලා එද්දි තප්පර 4ක පුංචි කාලයක් නේ. තප්පර 4ක පුංචි කාලයක් තුල තුවක්කුකරු අතින් මේකට බලයක් යොදලා තමයි නවත්ත ගන්න. දැන් මේක කියනවා ඒකාකාර බලයක් යොදලා ඒක නවත්ත ගන්න කියලා. දැන් මෙතන අපි දාන්න ඕනේ මේ සමීකරණය. බලය කියන්නේ ගම්‍යතා වෙනස බෙදීම කාලයෙන් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඩෙල්ටා m කිව්වේ ගම්‍යතා වෙනස. පොඩි කාලයකදී ඇති වුණු ගම්‍යතා පොඩි කාලයකදී මේක වෙන්නේ. මේ පොඩි කාලයේ ඇති වුණු ගම්‍යතා වෙනස ඩෙල්ටා m. ඩෙල්ටා t කියන්නේ ඒ පුංචි කාලය. හා? ඒතර ගම්‍යතා වෙනස කාලයෙන් බෙදපුවම වෙනවා ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලය. මේකෙන් අපිට එනවා මේ බලය වැඩි කිරීම මේ පුංචි කාලයට කියන්නේ ගම්‍යතා වෙනස කියලා. ඇති වෙන ගම්‍යතා වෙනස කියන්නේ බලය වැඩි කිරීම කාලය කියලා. එතකොට මොකද්ද යොදන්න ඕන බලය? තප්පර 4ක කාලයක් තුල ඩෙල්ටා t 4යි. කොයිතරම් ගම්‍යතාවක් නවත්ත ගන්නද? අර පිටිපස්සට පැනපු ගම්‍යතාව නවත්ත ගන්න නේ. අර උණ්ඩේ ඉස්සරහට ගිය ගම්‍යතාවයට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවයක් තුවක්කුවට තියෙනවනේ. ඒතර දැන් මොකක්ද මේ ගම්‍යතාව? උණ්ඩය ඔයගලන්ට මතක ඇති. උණ්ඩය එහෙම නැත්නම් තුවක්කුව අපි ගත්තොත් කිලෝ 2යි ස්කන්ධය. ඒක පිටිපස්සට විසි වෙන ප්‍රවේගය තප්පරයට මීටර 1යි කියලා යාවි. එතකොට මේ තියෙන ප්‍රවේගය තුවක්කුවට පිටිපස්සට ආපු වෙඩි තැබීමේදී මේ තියෙන තුවක්කුවේ ස්කන්ධය කිලෝ 2යි. ඒ තුවක්කුවට ලැබුණු ගම්‍යතාවයේ වෙඩි තැබීමේදී 2යි. හා ඒකක SI ක්‍රමයේ ඒකක 2යි. ඒක එහෙමනම් මේ බලය මේ පුද්ගලයා යොදන්න ඕන බලය කීයද? 2 බෙදීම 4. ඒ කියන්නේ නිව්ටන් භාගයක බලයක්. එච්චර ලොකු බලයක් යොදන්න ඕනේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන්ම යොදන්න පුළුවන් බලයක් මෙතන එන්නේ ඔයගලන්ට පේනවා ඇති. ඒ නිසා තුවක්කුව රඳව ගන්න තප්පර 4කදී තුවක්කුව නවත්ත ගන්නවා නම් එයා යොදන්න ඕන බලය නිව්ටන් 0.5යි. දෙවැනි එක උත්තරේ 35. මෙට්‍රික් ටොන් 100ක යූ බෝට්ටුවක්. දැන් මේවා මේ අපිට විවිධ ගැටලු වල හම්බ වෙන ප්‍රායෝගික අවස්ථානේ. ඉස්සර කාලේ සබ්මැරින වලට වෙඩි තියෙන අනිත් නැව වලට වෙඩි තියෙන දෙවන ලෝක යුද්ධයේ විශේෂයෙන් පාවිච්චි වුණු බෝට්ටු තිබුණා යූ බෝට්ටු කියලා. යූ බෝට්ටු. ඒතර මේ යූ බෝට්ටුවක් තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන් උතුරට යාත්‍රා කරයි. දැන් මේ ගැටලුව හිතේ මවා ගන්නකො. උතුරු දිශාවට මේ යූ බෝට්ටුව යනවා. මේකේ බර කොච්චරද? මෙට්‍රික් ටොන් 100ක්. මෙට්‍රික් ටොන් එක කියන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් 1000ක්. ඒක කිලෝග්‍රෑම් 1000 ඒවා 100ක් බර බෝට්ටුවක් තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන් උතුරට ගමන් කරමින් තියෙනවා. එහි නැගෙනහිර පැත්තේ සවිකොට ඇති ඒ තුවක්කු මේ එක් ගන්ස් කියලා කියනවා. ඒ තුවක්කු කියන්නේ ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කරන වර්ගයේ ඈතට වෙඩි තියන්න පුළුවන් තුවක්කු. ඒතර ඒ තුවක්කු කියන්නේ නිකන් තුවක්කු වර්ගයක්. මේවා ගැන කලබල වෙන්න නරකයි. පංගලට ගණන් වල ලොකු විස්තර දෙනවා. පොඩි දෙයක් අහන්න. කියන්නේ මේ ගැටලුව තේරුම් අරගෙන ඉක්මනට කියවලා අවශ්‍ය දෙයට හිත යොමු කරන්න පුළුවන්ද කියන එක නේ බලන්නේ. එතකොට මේ ඒ තුවක්කුව 11කින් උතුරු කෙළවරේ ඇති තුවක්කුව නැගෙනහිරින් අංශක 60ක් උතුරට ආනතව තියෙනවා. දකුණු කෙළවරේ ඇති තුවක්කුව නැගෙනහිරින් අංශක 60ක් දකුණට යොමු වී තියෙනවා. අනෙක් තුවක්කු 9ම නැගෙනහිරට යොමු වෙලා තියෙනවා. තුවක්කු සියල්ල එකවර පත්තු කළොත් ඒවා කිලෝ 2 බැගින් ස්කන්ධ ඇති උණ්ඩ 1000ක් ප්‍රවේගයෙන් තප්පරයට මීටර 1000ක ප්‍රවේගයෙන් පිට වෙනවා. වෙඩි තැබූ මොහොතේ බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව කුමක්ද? එහෙම යහන්නේ. දැන් බලමු මේක කොහොමද අපිට කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඔබට මේ ගැටලුව මම ඇදලා පෙන්නුවොත් තේරෙයි කියලා. නැවත කියවන්න මේක නවත්තලා ඔයගොල්ලන්ගේ උපකරණවල. දැන් මේකේ මෙහෙම දෙයක් තියෙන්නේ. මම මේක ඇන්දොත් මෙන්න මෙහෙම මේ යූ බෝට්ටුව මේ විදිහයි කියලා හිතන්නකො උඩින් බැලුවොත්.
උඩින් බැලුවොත් U බෝට්ටුව ඔන්න ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. මේක යන්නේ උතුරටම. ඒකයි මෙහෙම යන්නේ. අපි මේ පැත්ත උතුර කියලා ගමු. මේක දකුණ නැගෙනහිර බටහිර. එතකොට මේ U බෝට්ටුව මේ උතුරට හරියට යනවා. මේ ප්‍රවේගය අපිට දීලා තිබුණා. මේක මෙට්‍රික් ටොන් 100ක් බරයි. එතකොට මෙයාට තියෙනවා මේ මෙයාගේ නැගෙනහිර පැත්තට එල්ල වුණු තුවක්කු 11ක් තියෙනවා. මේ 11න් උතුරු කොනේ උඩම කොනේ තුවක්කුව නැගෙනහිරින් උතුරට අංශක 60ක් ආනතව තියෙන්නේ මේ තුවක්කුව. මේ කොනේ අංශක 60යි. නැගෙනහිර උතුරට අංශක 60ක් ආනතව තියෙන්නේ. ඊළඟට මේ අතරමැද තව තුවක්කු 9ක් තියෙනවා. ඒ 9ෙම එල්ල වෙන්නේ කෙලින්ම නැගෙනහිරට. මේ පැත්ත නැගෙනහිර. ඒතර මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ තුවක්කු 9ෙම කෙලින්ම නැගෙනහිරට තියෙන්නේ. මේ පල්ලෙහා කොනේ තියෙන තුවක්කුව ඒක තියෙන්නේ නැගෙනහිරින් දකුණට අංශක 60ක් ආනතව. මෙන්න මේ පැත්තට තමයි ඒතර වෙඩි තියන්න වෙන්නේ. නැගෙනහිරින් අංශක 60ක් දකුණට. දැන් මේ නැගෙනහිරින් දකුණට. අනික නැගෙනහිරින් උතුරට. 9ක් නැගෙනහිරට. අපි ආයෙත් පොඩ්ඩක් බලමු ගැටලුව. ගැටලුව නැවත බලන්න. මෙට්‍රික් ටන් 100ක U බෝට්ටුවක් දෙකක ප්‍රවේගයෙන් උතුරට යන්නේ. ඒ තුවක්කු 11ක් තියෙනවා. ඒකේ නැගෙනහිර පැත්තේ මේ පැත්තේ නැගෙනහිර පැත්තේ මේ පැත්තනේ. ඒතර මෙහෙ උතුර නම්. උතුරු කෙළවරේම තියෙන තුවක්කුව මේක නැගෙනහිරින් අංශක 60ක් උතුරට ආනතව තියෙනවා. ඊළඟට දකුණු කෙළවරේ තියෙන එක නැගෙනහිරින් අංශක 60ක් දකුණට යොමු වෙලා තියෙනවා. අනිත් 9ෙම නැගෙනහිරට යොමු වෙලා තියෙනවා. තුවක්කුව එකපාර පත්තු කරපුවම කිලෝ 2 බැගින් ස්කන්ධ ඇති උණ්ඩ තප්පරයට මීටර 1000 බැගින් මේවෙන් පිට වෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට දැන් බලමුකෝ. එතකොට මේක මේ යමින් තියෙන්නේ තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන්. බොහොම හිමින් මේ U බෝට්ටුව යන්නේ තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන්. මේකේ බර මෙට්‍රික් ටොන් 100යි. මෙට්‍රික් ටොන් 100යි කියන්නේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 100 වැඩි කිරීම 10 බලය. මොකද මෙට්‍රික් ටොන් එකක් කියන්නේ මේ බෝට්ටුව. මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝ 1000යි. කිලෝ 1000ව 100ක් තියෙනවා. මේ බෝට්ටුවේ බර. මෙච්චර බර බෝට්ටුවක් මේ පැත්තට යනවා තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන්. දැන් තුවක්කු ටික තියෙන විදිය හරිනේ. දකුණු කෙළවරේ තියෙන තුවක්කුව නැගෙනහිරින් දකුණට 60ක් ආනතව. උතුරු කෙළවරේ තියෙන තුවක්කුව නැගෙනහිරින් අංශක 60ක් උතුරට ආනතව. අනිත් 9ෙම 1 2 3 4 9ෙම නැගෙනහිරට. මේවා එකපාර වෙඩි තියෙනවා. එකපාර වෙඩි තියෙනවා. තියපුවාම මේ හැම එකෙන්ම යන්නේ මම එක උණ්ඩයක් විතරක් අඳින්නම්. මේ හැම එකෙන්ම යනවා උණ්ඩ කිලෝ 2 බැගින් බර. කිලෝ 2 බැගින් බර උණ්ඩ. දැන් මේවෙන් යන්නේ හරියටම නැගෙනහිරට වෙන්න ඕනේ වෙඩිල්ල උණ්ඩය. මේ උණ්ඩය යන්නේ මෙහෙට. මේ උණ්ඩය යන්නේ මෙහෙට. එක සැරේ මේ 11ම පත්තු කරනවා. නැගෙනහිරට 9යි මේ ආනතව තියෙන 2යි. ඒතර මේ එකක තියෙනවා කිලෝ 2ක ස්කන්ධයක් එක උණ්ඩයක් පිට වෙන්නේ 1000ක ප්‍රවේගයෙන්. පිට වෙන්නේ 1000ක ප්‍රවේගයෙන්. දැන් එතකොට මේ උණ්ඩ සියල්ලට හම්බ වෙන ගම්ම්‍යතාව කොච්චරද? මේ වෙඩි තැබීම නිසා මේ පිපිරීම වෙඩි බෙහෙත් නිසා හම්බ වෙන ගම්ම්‍යතාව. මේ එක උණ්ඩයක ගම්ම්‍යතාව ගත්තොත් බලන්නකෝ කිලෝ 2යි වේගය 1000යි. එතකොට 2 වැඩි කිරීම 1000ක ගම්ම්‍යතාවයක් ඔන්න මේ උණ්ඩෙට තියෙනවා. ඒ වගේ ඒවා 9ක් තියෙනවා. එතකොට මේ ඔක්කොම උණ්ඩවල ගම්ම්‍යතාව ගත්තොත් මේ තුවක්කු 9ෙන් පිට වෙන නැගෙනහිරට මේන් 9ක් තියෙනවා. දැන් ඒ 9ට අමතරව මෙන්න මේ උණ්ඩ දෙකට තියෙනවා. එකකට තියෙනවා නැගෙනහිරින් උතුරට ගම්ම්‍යතාවයක්, අනිකට තියෙනවා නැගෙනහිරින් දකුණට ගම්ම්‍යතාවයක්. එතකොට දැන් අපි මේකට එකතු කරන්න ඕන මේ ඉතුරු ආනත තුවක්කු දෙකේ ගම්ම්‍යතා දෙක.
මේ ආනත තුවක්කු දෙකේ නැගෙනහිරට ගම්මිතා දෙක ඒ දෙකම නැගෙනහිරට තියෙන ඒ දෙකම එකතු වෙනවා මේකට. දැන් අපි හොයන්නේ ඔක්කොම උණ්ඩවල ගම්මිතාව. මේ තියෙන්නේ මේ තුවක්කු 9න් පිට වුණු උණ්ඩවල ගම්මිතාවල එකතුව. ඒ එකම අතටනේ තියෙන නේද කෙලින්ම එකතු කරුවා. මේ දෙකේ ඔයගලන්ට පේනවා ඇති මේකේ ගම්මිතාවයක් එනවා. දැන් ස්කන්ධය මේකට එකතු කරන්න ඕනේ. එතකොට ස්කන්ධය කිලෝ 2යි වේගය 1000යි. ඔය තියෙන මේ එක උණ්ඩයක ගම්මිතාවයනේ. එතකොට ඒ උණ්ඩේ ගම්මිතාවේ විභේදන කොටස නැගෙනහිරට මොකද්ද? cos 60න් වැඩි කරන්න ඕනේ. වැඩි කිරීම cos 60. මෙන්න මේක වැඩි කිරීම cos 60 කියන්නේ භාගයයිනේ. මම කෙලින්ම cos 60 කියලා ලියන්නේ නැතුව ඒක භාගය කියලා ලියන්නම්. මේ තියෙන්නේ මේ එක උණ්ඩයක නැගෙනහිර පැත්තට ගම්මිතා සංරචකය. ඒ වගේ දෙකක් තියෙනවා නේ. මෙතන තියෙනවා වගේ මෙතනත් උණ්ඩයක් තියෙනවනේ. මේකෙනුත් ඒ ගම්මිතාවෙම එනවා. එතකොට එයින් දෙකක්. එයින් දෙකක්. මෙන්න මේ 11ම මෙතන 9යි මෙතන 2යි 11යි. මේ උණ්ඩ 11ම නැගෙනහිරට තියෙන ගම්මිතාවය. මේ එන්නේ. පිටි තැබීමෙන් පසු. ඊට මේක සුළු කරගත්තොත් ඉතින් ඔයගලන්ට පේනවා ඇති. මේ 2යි 2යි කැපිලා ගියාම මෙතන එනවා 18000ක් තව අතන 2000ක් 20000ක ගම්මිතාවයක් එනවා. බලන්න. ඒකක මන් ලියන්නේ නැහැ. SI ක්‍රමයේ ඒකක 18000යි 2000යි 20000යි. ඔන්න මේ පැත්තට මුළු ගම්මිතාවය. එතකොට ඊට ලම්බකව ගම්මිතාවයක් නැද්ද? නෑ. මොකද මේවැය කොහොමත් ගම්මිතාවයක් නෑ. නැගෙනහිරට තියෙන්නේ කෙලින්ම උතුර හා දකුණ ඊට ලම්බකයි. ඒ නිසා උතුරට හෝ දකුණට මේවැය ගම්මිතාවයක් නැහැ. මේ උණ්ඩ දෙකේ ගම්මිතාවල මෙයාගේ ගම්මිතාව උතුරට තියෙන්නේ. ගම්මිතාව m නම් m sin 60 උතුරට. මෙයාගෙන් එනවා m sin 60 දකුණට. මේ දෙක කැපිලා යනවා. ඒ කියන්නේ මේ ගම්මිතාව සැලකිය යුතු නැහැ කියන එකයි. මේ තියෙන මෙහෙමනේ. මේකේ ගම්මිතාවයක් මේ පැත්තට තියෙනවා. ඒක ඇවිල්ලා මේකේ ගම්මිතාව කැපිටල් M නම් M sin 60. මේ පැත්තට cos 60 මේ පැත්තට sin 60. මෙයාගෙත් තියෙනවා මේ පැත්තට ඒ ගම්මිතාවයට සමාන ගම්මිතාවයක්. හැබැයි ප්‍රතිවිරුද්ධයි. මේ දෙක සමාන ප්‍රතිවිරුද්ධ හින්දා මේ සංරචක දෙක කැපිලා යනවා. ඒ නිසා ඒ සංරචක දෙක ගන්න උවමනා නැහැ. එතකොට අන්තිමේ බලපුවාම මේ වෙඩි තැබීමෙන් පසු උණ්ඩවලට ලැබෙන මුළු ගම්මිතාවම තියෙන්නේ නැගෙනහිරට නේ නැගෙනහිරට තියෙන්නේ. මොකද උතුරට සංරචකයක් එන්නේ නැහැ. උතුරට තියෙන සංරචකය මේ දකුණට තියෙන සංරචකයෙන් කැපිලා යනවා ආනත තුවක්කු වල. දැන් මේ තියෙන්නේ වෙඩි තැබීමෙන් පසු උණ්ඩවල ගම්මිතාව. ඒතර වෙඩි තැබීමෙන් පසු ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ ගම්මිතාව තියෙන්නේ මේ පැත්තටනේ. දැන් මේ U බෝට්ටුවට මේක බලපානවා. මේ වෙඩිතා තියපු ගමන් මේ පැත්තට උණ්ඩවලට ලැබුණු ගම්මිතාවයට සමාන විරුද්ධ ගම්මිතාවයක් ඊට විරුද්ධ අතට U බෝට්ටුවට එන්න ඕනේ. නැත්නම් ගම්මිතාවල එකතු බිඳුව වෙන්නේ නැහැ. මේ පද්ධතියම ගත්තොත් උණ්ඩ තුවක්කු U බෝට්ටුව මේ ඔක්කොගෙම පිපුරුමට පෙර ගම්මිතාව පිපුරුමෙන් පසු ගම්මිතාවට සමාන වෙන්න ඕන. එතකොට දැන් මේකට හරියටම මේ උණ්ඩ පිට වුණු ගමන් බෝට්ටුවට මේ අතට ප්‍රවේගයක් ලැබෙන්න ඕන සංරචකයක්. බෝට්ටුවට කලින් කොහොමත් ප්‍රවේගයක් තිබුණානේ උතුරට. තප්පරයට මීටර 2ක ප්‍රවේගයක් කලින් උතුරට තිබුණා. එහෙම යමින් තියෙද්දී වෙඩි තිබ්බේ. ඒ වෙඩි තැබීමෙන් මේ බෝට්ටුවට උඩ අතට තිබුණු ප්‍රවේගයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ කිසිම ගම්මිතාවයක් උතුරට හෝ දකුණට නැහැ. ඔක්කොම තියෙන නැගෙනහිරට. ඒ කියන්නේ ලම්බකයි උතුරු දිශාවට ලම්බකයි නම් ඒ දෛශිකවල මේ පැත්තට බලපෑමක් එන්නේ නැහැ. අපි දැන් නිතර කියලා ඇති දෛශිකයක ලම්බක පැත්තට කිසිම බලපෑමක් නැහැ කියන එක සංරචකයක් නැහැ කියන එක. හැබැයි දැන් මේ උණ්ඩවලට මේ පැත්තට ලැබුණු ගම්මිතාව නිසා මුළු U බෝට්ටුවම මේ පැත්තට තල්ලු වෙලා යනවා. විසි වෙලා යනවා වගේ වතුරේ ප්‍රවේගයක් ලැබෙනවා. මේක U කිව්වොත් මොකද්ද මේ ප්‍රවේගය? මොකද්ද U බෝට්ටුවට අමතරව? මේක දැන් මේ ඔක්කොම නැගෙනහිරට යන්නේ U බෝට්ටුවට අමතර ප්‍රවේග සංරචකයක් වෙඩි තැබීමෙන් පසු එකතු වෙනවා බටහිරට. මොකද්ද මේ බටහිරට හම්බ වෙන ප්‍රවේග සංරචකය? ඒ බටහිරට හම්බ වෙන ප්‍රවේග සංරචකය U නම් මෙට්‍රික් ටොන් 100ක් බරයි. එතකොට දැන් බලන්නකො U බෝට්ටුවේ මෙට්‍රික් ටොන් 100 වැඩි කිරීම 10 බලය කිලෝග්‍රෑම් වැඩි කිරීම U මේ තියෙන්නේ වෙඩි තැබීමෙන් පසු U බෝට්ටුවට ලැබෙන ගම්මිතාවේ බටහිරට. ඒක සමාන වෙන්න ඕන උණ්ඩවලට නැගෙනහිරට ලැබුණු ගම්මිතාවට. ඒ කියන්නේ
විසිදාහට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. එතකොට තමයි මේ දෙක කැපිලා ගිහිල්ලා පිපුරුමට පෙර ගම්මිතාව පිපුරුමෙන් පසු ගම්මිතාවයට සමාන වෙන්නේ. ගම්මිතා සංස්කෘති මූල ධර්ම. එතකොට දැන් බලන්නකො මෙතන මේ 10 3 බලය මේ 10 3 බලය එක කැපිලා යනවා. ඒ නිසා අපිට පේනවා මේ u කීයද? 20 බෙදීම 100 නැත්නම් 10න් 2යි නැත්නම් 0.2ක් ms ඍණ එක. 0.2යි ms ඍණ එක විදර්ශන 2යි ms ඍණ එක ප්‍රවේගයක් ඔන්න u බෝට්ටුවට මේ පැත්තට හම්බ වෙනවා. මෙන්න මේක මේ පැත්තට ප්‍රවේගය. මේ පැත්තට දෙකක ප්‍රවේගයක් මේ පැත්තට 0.2ක ප්‍රවේගයක්. දැන් අහන්නේ මොකද්ද? බලමු අපි ආපහු ගැටලුව අරගෙන. අහන්නේ වෙඩි තැබූ මොහොතේ බෝට්ටුවේ ප්‍රවේගීය දිශාව කුමක්ද? වෙඩි තැබූ මොහොතේ කියන්නේ තැබුවට පස්සේ. තැබූ කියලානේ කියන්නේ තබන මොහොතේ නෙමෙයි. තැබූ මොහොතේ වෙඩි තිබ්බට පස්සේ බෝට්ටුවේ ප්‍රවේගීය දිශාව. දැන් බෝට්ටුවට ප්‍රවේග දෙකක් තියෙනවා. බලන්නකෝ. එකක් තමයි මේ පැත්තට තප්පරයට මීටර 2ක්. අනෙක තමයි මේ පැත්තට තියෙනවා තප්පරයට මීටර 0.2ක ප්‍රවේගයක්. ඒතර මම මේ ප්‍රවේග දෙක මෙහෙම ඇන්දොත් එකිනෙකට ලම්බක දිශාවලට u බෝට්ටුවට වෙඩි තැබීමෙන් පස්සේ මෙන්න මේ වගේ ප්‍රවේග දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් කලින් තිබුණු ප්‍රවේගය 2යි අනික උණ්ඩ පිටවීම නිසා ලැබුණු ප්‍රවේගය 0.2යි. එතන අලුත් ප්‍රවේගය u බෝට්ටුවට තියෙන්නේ මෙන්න මේ අතට මේ වගේ පැත්තකට නේ සංප්‍රයුක්ත දෛශික දෙක මේ විදිහට තියෙනකොට සංප්‍රයුක්තය මේ වගේ අහන්නේ බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව. එතකොට මේ ප්‍රවේගයේ දිශාව අපි ගත්තොත් අපි මේක θ කියලා කිව්වොත් tan θ කියන්නේ මොකද්ද? tan θ සමානයි මම කෙටියෙන් ලියන්නේ මේ tan θ කියන්නේ මේ පැත්තට තියෙන දෛශිකය 2 y බෙදීම x මේක 2යි මේක 0.2යි 2 බෙදීම 0.2 කියන්නේ 10යි 10යි. එහෙනම් θ කියන්නේ tan ප්‍රතිලෝම 10යි. ඒ දිශාව තියෙන්නේ බටහිරින් උතුරට. බටහිරින් උතුරට නම් මේ කෝණේ හරි. මේ පැත්ත බටහිර, මේ පැත්ත උතුර. මෙතන කැරකෙන්නේ බටහිරින් උතුරට. તો බටහිරින් උතුරට tan ප්‍රතිලෝම 10 කියන මෙන්න මේ තුන්වෙනි උත්තරේ. නැත්නම් බටහිරින් උතුරට tan ප්‍රතිලෝම 10යි. මේක උතුරින් බටහිරට තියෙන්නේ. මේක නෙමෙයි එන්න ඕනේ 1. මොකද මේක බටහිරින් උතුරට. බටහිරින් උතුරට tan ප්‍රතිලෝම 10යි. කියන මෙන්න මේ උත්තරේ. පළවෙනි එක තමයි උත්තරේ. උඩේ පළවෙනි උත්තරේ අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට 36 සුමට පීල්ලක චලනයේ වේගය තවත් ගැටලුවක්. සුමට පීල්ලක චලනයේ වේගය සුමට ට්‍රොලියක දිග මීටර 100ක්ද හිස් කන්දේ කිලෝ 200ක්ද වේ. එතකොට මේ ට්‍රොලියක් තියෙනවා දිග ට්‍රොලියක් දිග මීටර 100යි ස්කන්ධය කිලෝ 200යි. ට්‍රොලියේ එක්කලක ළමයෙක් ඉන්නවා කිලෝ 50ක් බර. පද්ධතිය ආරම්භයේදී නිශ්චලව තියෙනවා. හදිසියේ ළමයා නිශ්චල ට්‍රොලිය කියන්නේ ට්‍රොලියට සාපේක්ෂව. ට්‍රොලියට සාපේක්ෂව 4ක වේගෙන් දුවන්න ගන්න. පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය මොකක්ද? එතකොට දැන් වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මේ ට්‍රොලිය මේ වගේ මීටර 100ක් දිගයි. මේක ට්‍රොලිය කියලා හිතන්නකෝ. මේක තියෙන්නේ සුමට ට්‍රොලියක්. සුමට පීල්ලක සුමට ට්‍රොලියක්. මේක සුමට පොළොවක තියෙන්නේ. දැන් මේ ළමයෙක් මෙතන ඉන්නවා. මේ ළමයා දුවන්න පටන් ගන්න. මුලින් මේ ඔක්කොම නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින් මේ ඔක්කොම පද්ධතිය ගම්මතා බිඳුවයි. ඔක්කොම බිඳුවයි. මේ ළමයා දුවන්න ගන්නවා මේ නිශ්චල ට්‍රොලිය දිගේ 4ක ප්‍රවේගයෙන්. එතකොට මේ ඇවිල්ලා ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. ට්‍රොලියේ ළමයාගේ ප්‍රවේගය 4යි. දැන් මොකද වෙන්නේ? ළමයා ට්‍රොලිය දිගේ මේ පැත්තට දුවන්න ගත්ත ගමන් ළමයාගේ කකුල් වලින් බලයක් එදෙනවනේ ට්‍රොලිය මත. දැන් ළමයාට ඇවිදින්න බෑ ට්‍රොලියෙන් කකුල් මත බලයක් එදෙන්නේ නැතුව. මේ පතුලෙන් අපි මේක කරගන්නේ. අපි ඇවිදිනකොට පොළොව තල්ලු කරනවා. අපි පොළොව පිටිපස්සට තල්ලු කරනකොට
ඒ ක්‍රියාව නිසා අපිට පොළවෙන් බලයක් ගන්න පුළුවන් ඉස්සරහට. ඊට සමාන විරුද්ධ බලයක් පොළවෙන් අපි කකුල මත යෙදෙනවා. දැන් පොළොව තිබුණ නැත්නම් කොච්චර ඇවිද්දත් යන්න බෑ. අපි කොහේ හරි එල්ලිලා ඉඳලා කකුල් ගහනවා කියලා හිතන්න. යන්න බෑ. මොකද්ද පොළවෙන් ලැබෙන උදව්ව? අපි පොළොව මෙහෙම පිටිපස්සට අපේ විලුඹ උස්සලා විලුඹෙන් නෙමෙයි මේක වෙන්නේ පතුලේ ඉස්සරහා කොටසෙන්නේ. ඉස්සරහා කොටසෙන් අපි පොළොව තල්ලු කරනවා. තල්ලු පිටිපස්සට. ඒතර පොළොව අපිව තල්ලු කරනවා ඉස්සරහට. ඒ කියන්නේ අතරම වෙන්නේ ඊට සමාන විරුද්ධ බලයක් පොළවෙන් අප මත යෙදෙනවා. අපිමයි ඒක යොදව ගන්න. අපි පොළොව තල්ලු කිරීම හරහා ඒ බලය අප මත යොදව ගන්නවා. එහෙම නෙවෙයි. දැන් මෙතන ළමයාත් ට්‍රොලිය මත මේ පැත්තට පතුලෙන් බලයක් යොදලා තමයි තමුන් ඉස්සරහට යන්නේ. හැබැයි මේ ළමයයි ට්‍රොලියයි දෙකම එක පද්ධතියක් විදිහට ගත්තාම මේ බල කැපිලා යනවා. මොකද ළමයාගෙන් ට්‍රොලිය මත එදෙන බලය ළමයාගේ පතුලෙන් ට්‍රොලියෙන් ළමයා මත එන බලයට සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒතර සමස්ත වශයෙන් මේ පද්ධතිය ගත්තම මේ ළමයා ට්‍රොලිය දිගේ දිව්වය කියලා බාහිර බල මුකුත් දෙදිලා නැහැ. එහෙනම් ළමයා ඇවිදින්න පෙර පද්ධතියේ ගම්මිතා බිඳුවයිනේ. ඒක සමාන වෙන්න ඕනේ ළමයා ඇවිදින්න පටන් ගත්තට පස්සේ පද්ධතිය ගම්මිතාවට. හැබැයි එකක් තියෙනවා. දැන් මෙතන ගම්මිතා සංස්කෘතික මූල ධර්මයේ දාන්නේ මොකට සාපේක්ෂවද? ට්‍රොලියට සාපේක්ෂව ලියලා හරියන්නේ නැහැ. ට්‍රොලිය අවස්ථිත රාමුවක් නෙමෙයි. නේ? ට්‍රොලිය අවස්ථිත රාමුවක් නෙමෙයි. ඒ හින්දා අපි පොළොවට සාපේක්ෂව ලියනවා නම් අපි මෙහෙම ගමු. දැන් මේ වැඩේදී ළමයා ඉස්සරහට යන්න පටන් ගත්ත ගමන් පද්ධතිය ගම්මිතා බිඳුව වෙන්න මොකද වෙන්න ඕනේ? ළමයාට හම්බ වෙනවා මේ පැත්තට ගම්මිතාවක්, ඇවිදින පැත්තට ට්‍රොලියට හම්බ වෙනවා අනිත් පැත්තට ගම්මිතාව. ට්‍රොලිය අනිත් පැත්තට යන්න ගන්නවා. සමහරට හිමින් වෙන්න පුළුවන්. ඒ ළමයා ඉස්සරහට යනවා ට්‍රොලිය අනිත් පැත්තට යනවා. මේ ඔක්කොගේ මේ වගේ ගණන් තියෙන ඕගලන්ට පේනවා ඇති. ඒ ළමයා මේ පැත්තට යනකොට ට්‍රොලිය අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. ඒතර පොළොවට සාපේක්ෂව අපි ගත්තොත් එහෙම ළමයාගේ පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය මේ පැත්තට v කියලා ගත්තොත් පොළොවට සාපේක්ෂව ට්‍රොලියේ ප්‍රවේගය අනිත් පැත්තට අපි u කියලා හිතමු. මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. ඒතර පොළවේ ළමයා යන්නේ මේ පැත්තට v වලින්, පොළවේ ට්‍රොලිය එතකොටම අනිත් පැත්තට යන්න ගන්නවා u වලින්. ඒතර මොකද්ද පොළොවට සාපේක්ෂ ළමයාගේ ප්‍රවේගය වෙන්නේ? දැන් මේ දෙන්න දෙපැත්තට යන්නේ. ට්‍රොලිය මේ පැත්තට යනවා, ළමයා අනිත් පැත්තට යනවා. මේ දෙන්න දෙපැත්තට යනවා නම් ඒ පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය වෙන්න ඕන මෙතන මේ v මේ u මේ දෙක. දැන් පොළොවට සාපේක්ෂව මේක v නම්, පොළොවට සාපේක්ෂව මේක u නම්, ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය වෙන්නේ මේ දෙක එකතුව. මොකද දැන් ළමයා මෙහෙට යනවා, ට්‍රොලිය අනිත් පැත්තට යනවා. ඒතර ට්‍රොලිය දිගේ ළමයාගේ ප්‍රවේගය එන්න ඕන. මේ දෙක එකතු වෙලා. ඒ කියන්නේ අපි සාපේක්ෂ ප්‍රවේග ලියුවොත් දැන් කෙටි ප්‍රශ්නයක මේවා මෙහෙම ලියන්න ඕනේ නැහැ. හිතෙන් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ v ධන u කියන ප්‍රවේග දෙකේ එකතුව තමයි මේ 4 වෙන්නේ. මොකද දැන් ළමයා ඇවිදින්න ගත්තාම පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය v, පොළොවට සාපේක්ෂව ට්‍රොලිය අනිත් පැත්තට යනවනේ මෙහෙම මේ u වලින්. එතකොට ට්‍රොලිය දිගේ ළමයාගේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව. එහෙනම් මේ v ධන u තමයි 4ක් වෙන්නේ. v ධන u තමයි 4ක් වෙන්නේ. අර කෙටි ප්‍රශ්නයක් විදිහට මේක ගත්තාම මේක එකපාර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. පොළොවට සාපේක්ෂව ප්‍රවේග මේක ලකුණු කළාම v හා u ඒ දෙකේ එකතුව තමයි ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය වෙන්නේ. දැන් මේ සාපේක්ෂ චලිතයේ කෙටි ප්‍රශ්න වලදී මතක තියාගන්න. දෙන්නේ දෙපැත්තට යනවා නම් විරුද්ධ අතට එක්කෙනෙකුට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගය වෙන්නේ ඒ දෙන්නගේ ප්‍රවේගවල එකතුව. එක්ක එකිනෙකා වෙතට නැත්නම් එකිනෙකා පහු කරගෙන විරුද්ධ අතට යනවා නම් එක්කෙනෙකුට සාපේක්ෂව අනිකාගේ ප්‍රවේගය වෙන්නේ ඒ දෙන්නගේ ප්‍රවේගවල එකතුව. අපිට පුළුවන් අර සාපේක්ෂ චලිතයේ සමීකරණ ලියලා මේක ගන්න. හැබැයි කෙටි ප්‍රශ්නයකදී අපි ඔක්කොම කර ඉන්නවද? එහෙම කරන්න වෙලා ඉතුරු වෙන්නේ නැහැ. ඒකට අපිට දැනගෙන තියෙන්න ඕන. අපි මේ ඉස්සරත් කීප වතාවක් මේව කරලා තියෙනවා. මෙහෙම එකිනෙකා වෙතට එන, හෝ එකිනෙකා පසු කරගෙන යන විරුද්ධ අතට දෙදෙනෙකුගේ ඒ සාපේක්ෂ ප්‍රවේගය ගත්තොත් එන්නේ ප්‍රවේගවල එකතුව. ඒ වගේම තමයි එකම අතට යනවා නම් දෙන්නෙක්. අනේ එක්කෙනෙක් පිටිපස්සේ අනිකා පන්නගෙන එනවා නම් අන්න ඒ වගේ. එකම අතට යන වෙලාවක එක්කෙනෙකුට සාපේක්ෂව අනිකාගේ ප්‍රවේගය වෙන්නේ ඒ දෙන්නාගේ ප්‍රවේග අතර වෙනස. ඒ කෙටි ප්‍රශ්නවලදී මේක එකපාර යොදන එක වෙලාව ඉතුරු කරගන්න පුළුවන් පහසුවක් වෙනවා. ඒ නිසා මම මේක එකපාර පාවිච්චි කළා. මම ගත්තොත් පොළොවට සාපේක්ෂව ළමයා මේ පැත්තට v,
ට්‍රොලිය අනිත් පැත්තට යමු. මොකද මම දන්නවා ළමයා ඇවිදින්න ගත්ත ගමන් ට්‍රොලිය අනිත් පැත්තට යන්න ඕනේ. නැත්තම් ගම්මිතා සංස්කෘතිය බිඳ වැටෙනවා. එතකොට මේක v මේක u කියලා ගත්තාම v ධන u 4යි කියන එක එකපාර අපි ලියාගත්තා. ඕක එකක්. එතකොට දෙවැනි එක තමයි ගම්මිතාවෙන්. දැන් ගම්මිතාව සංස්කෘතික වෙන්න ඕනේනේ. එතකොට ළමයා ඇවිදින්න පෙර ගම්මිතාව බිඳුවයි. ඇවිදින්න පසු ගම්මිතාව මේ පැත්තට ගම්මිතා සංස්කෘතික මූල ධර්ම දැම්මොත් ඇවිදින්න පටන් ගත්තට පස්සේ ළමයාගේ ස්කන්ධය කීයද? 50යි. එතකොට ළමයාගේ ගම්මිතාව මේ පැත්තට තියෙනවා 50යි v. ට්‍රොලිය ගම්මිතාව අනිත් පැත්තට නිසා ඍණ. ට්‍රොලියේ ස්කන්ධය කිලෝ 200යි. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය u. ට්‍රොලිය ගම්මිතාව මේ පැත්තට ළමයාගේ ගම්මිතාව අනිත් පැත්තට මේ දෙක එකතු වුනහම සම්ප්‍රයුක්ත ගම්මිතාව බිඳුව වෙන්න ඕනේ. මොකද ඇවිදින්න පෙර ගම්මිතාව බිඳුව නිසා ඇවිදින්න පටන් ගත්තට පස්සේ පද්ධතිය සමස්තයක් වශයෙන් ගත්තම ගම්මිතාව බිඳුව වෙන්න ඕනේ. ඒක තමයි ගම්මිතා සංස්කෘති මූල ධර්මය. දැන් මේක දිගටම මේක මේ පැත්තට ගෙනල්ලා 50න් බෙදුවොත් මෙතන 50ව 4යිනේ අපිට එනවා 4u සමානයි v කියලා. මේ තමයි සමීකරණ දෙක. මේ තමයි සමීකරණ දෙක. එතකොට මෙතන v කියන්නේ 4u, මෙතන v වෙනුවට 4u දැම්මොත් 4u ධන u 5u කියන්නේ 4යි. 5u කියන්නේ 4යි. එහෙනම් u කියන්නේ කීයද? 4 බෙදීම 5 0.8යි තප්පරයට මීටර. යනෝ පොළොවට සාපේක්ෂව ට්‍රොලියේ ප්‍රවේගය අපිට හම්බුණා. 0.5යි. 0.8යි නේ 4 බෙදීම 5. 4 බෙදීම 5 0.8යි. 4 බෙදීම 5 0.8යි. 0.8ක ප්‍රවේගයක් එනවා ට්‍රොලියට මේ පැත්තට. ඒතර ළමයාගේ ප්‍රවේගය මොකද්ද? ට්‍රොලියට සාපේක්ෂව අපි දන්නවා 4යි කියලා. ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය 4යි. පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගයයි v කිව්වේ. පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය v කියන්නේ 4යි u නේ. ඒතර 4 වරක් 0.8 කියන්නේ 4 වරකට 32යි 3.2යි. ඔන්න බලන්නකො කොහොමද එන්නේ. ඒතර ළමයා ඇවිදින්න පටන් ගත්තාම මේ කියන විදිහට ට්‍රොලියට මේ පැත්තට හම්බ වෙනවා 0.8ක ප්‍රවේගයක්. ළමයාට අනිත් පැත්තට එන්නේ 3.2ක ප්‍රවේගයක්. පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. අපි ගම්මිතා සංස්කෘතික මූල ධර්මයේ දැම්මේ පොළොවට සාපේක්ෂව. පොළොව තමයි අවස්ථිති රාමුව. එතකොට දැන් මේ මෙතන ඔයගලන්ට පේනවා ඇති දැන් ට්‍රොලිය මත ළමයාගේ ප්‍රවේගය නැත්නම් නිශ්චල ට්‍රොලියේ ළමයාගේ ප්‍රවේගය 4යි කියන එක මෙතනින් තෘප්ත වෙනවා. දැන් නිශ්චල ට්‍රොලිය මෙහෙට යනවා ළමයා හෙට යනවා. නිශ්චල ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය වෙන්නේ මේ විරුද්ධව තියෙන ප්‍රවේග දෙක එකතුව 3.2යි 0.8 එකතු කරමුම හරියටම 4 එනවා. දැන් අහන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය කොහොමද? ට්‍රොලියට සාපේක්ෂව 4යි. නමුත් පොළොවට සාපේක්ෂව එන්නේ 3.2යි. ඒ අනුව දෙවෙනි එකයි උත්තරේ. 37 ඒ ප්‍රශ්නෙටම සම්බන්ධයි. ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය කීයද කියලා. ළමයාගේ ප්‍රවේගය ට්‍රොලියට සාපේක්ෂව ට්‍රොලිය දිගේ ළමයාගේ ප්‍රවේගය දීලා තිබුණේ 4යි කියලා. අපිට මේ අවබෝධ වෙලාද කියලා බලන්නේ. හා ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය තමයි නිශ්චල ට්‍රොලිය ළමයාගේ ප්‍රවේගය කිව්වේ. ඒකමයි. එතකොට ඒක 4යි. හා ඊළඟ එක ට්‍රොලියේ අනික් කෙළවරට පැමිණීමට ළමයා ගන්නා කාලය කොපමණද? ට්‍රොලිය අනික් කෙළවරට පැමිණීමට ළමයා ගන්නා කාලය කොපමණද? ට්‍රොලිය අනික් කෙළවරට යන්න දැන් බලන්නකෝ. දැන් මේ ට්‍රොලිය මේක දිග දීලා තිබුණා. මේක දිග දීලා තිබුණා නේද? එතකොට ළමයා ට්‍රොලිය දිගේ යනවා 4ක ප්‍රවේගයෙන්. ළමයා ට්‍රොලිය දිගේ යනවා 4ක ප්‍රවේගයෙන්. ට්‍රොලිය දිගේ ළමයාගේ ප්‍රවේගය 4යි. ට්‍රොලිය දිගේ කොච්චර යන්න ඕනද? ට්‍රොලිය මීටර 100ක් දිගයි. ට්‍රොලිය මීටර 100ක් දිගයි. ඉතින් ට්‍රොලිය දිගේ මීටර 100ක් යන්න ඕනේ. ට්‍රොලිය දිගේ ට්‍රොලියට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය 4යි. ඉතින් එතකොට මෙතනට යන්න ගත වෙන කාලය කොච්චරද? කාලය වෙන්නේ ස්ථාපනය 100යි ට්‍රොලිය මත ළමයාගේ ප්‍රවේගය 4යි ට්‍රොලිය මත ළමයාගේ තප්පර 25ක් කියන මෙන්න මේ උත්තරේ නිකම්ම එනවා. ඒ කියන්නේ ළමයා මේ කොනට යන්නේ තප්පර 25යි.
ඒකට යන්නේ තප්පර 25යි. ඒ වන විට පොළොවට සාපේක්ෂව ළමයා ගිහින් තියෙන දුර කීයද? ළමයා ට්‍රොලිය දිගේ ගියාට මීටර 100ක් පොළොව දිගේ මීටර 100ක් ගිහින් නැහැ. දැන් බලන්නකෝ. කාලය තප්පර 25යි කොනටම යන්න ගත වෙන්නේ තප්පර 25යි. පොළොව දිගේ ළමයාගේ ප්‍රවේගය කීයද? පොළොව දිගේ ළමයාගේ ප්‍රවේගය අපි දැක්කා පොළොවට සාපේක්ෂව ගත්තොත් ළමයාගේ ප්‍රවේගය 3.2යි. 3.2යි. එතකොට පොළොව දිගේ ළමයාගේ ප්‍රවේගය v කිව්වේ 3.2යි නේ. අපි v ද u ද මේකට දාපු සංකේතය v ළමයාගේ ප්‍රවේගය v තමයි 3.2. හරිනේ. එතකොට මේ තියෙන්නේ ට්‍රොලිය දිගේ ළමයාගේ ප්‍රවේගය, මේ තියෙන කාලය. ඒතර මේ කාලය තුල ළමයා කොච්චර දුර ගිහින් තියනවද? පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව ළමයා අපිගේ විස්ථාපනය ළමයා b කිව්වොත් විස්ථාපනය වෙන්නේ මේ තියෙන ට්‍රොලියට සාපේක්ෂව ප්‍රවේගය, මේ තියෙන ගත වූ කාලය. ඒතර මෙන්න මේ ගුණිතය ගත්තා නම් අපිට එනවා ට්‍රොලිය දිගේ ළමයා යන දුර. එතකොට 3.2 ඒවා මෙතන 3ක් වුණොත් 75යි 80 තමයි මේ ගුණිතය එන්නේ 80යි මීටර. මීටර 80ක් කියන උත්තරේ 4 වෙනි උත්තරේ තමයි එන්නේ වැඩි කියලා බලන්න. ඒ උත්තරේ එනවා. ඒතර පොළොවට සාපේක්ෂව ළමයා ගිහින් තියෙන දුර 80යි. ඒතර පොළොවට සාපේක්ෂව ට්‍රොලිය කියන්නේ වෙනකොට තව 20ක් අනිත් පැත්තට ගිහින් තියෙනවා. බලමු ඊළඟ ප්‍රශ්නේ එක වෙන්න ඇති. පොළොවට සාපේක්ෂව ට්‍රොලිය යන දුර. ඒතර පොළොවට සාපේක්ෂව ට්‍රොලියට අනිත් අතට ප්‍රවේගයක් තියෙනවා 0.8ක. කාලය තප්පර 25යි. ඒතර මේ ගුණිතය ගත්තොත් කීයද එන්නේ? 0.8 වැඩි කිරීම 25 කියන්නේ 20යි. 0.8 වැඩි කිරීම 25 මීටර 20ක් තමයි පොළොවට සාපේක්ෂව ට්‍රොලිය ගිහින් තියෙන්නේ. ඒතර මේ මුළු කතාව මම මෙතන ඇන්දොත් මෙන්න මේ විදිහේ දෙයක් වෙන්නේ. දැන් මේ තියෙන ට්‍රොලිය ආරම්භයේදී ට්‍රොලිය මේ තියෙන්නේ මේක මීටර 100ක් දිගයි. ළමයා මෙතන ඉන්නවා. එතකොට ළමයා මෙහෙම යන්න පටන් ගත්තාම ළමයා දකුණට යනකොට ට්‍රොලිය වමට යන්න ගන්නවා. ට්‍රොලිය වමට යන්න පටන් ගන්නවා මේ වගේ. එතකොට ළමයා ගිහිල්ලා අන්තිම කොනේ නවතිනකොට ට්‍රොලියත් නවතිනවා. හරි? ළමයා මෙන්න මෙතනට එන්නේ. ළමයා අන්තිම කොනට ආවා කියමුකෝ. නවතිනකොට ඇත්තටම මේ ළමයා ගිහින් තියෙන දුර තමයි මේ 80. ළමයා පොළොවට සාපේක්ෂව ගිහින් තියෙන බලන්න 80යි. පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය 3.2යි. ළමයා පොළොවට සාපේක්ෂව ගිහින් තියෙන 80යි. මොකද ළමයා ට්‍රොලිය දිගේ මේ පැත්තට යනකොට ට්‍රොලිය ළමයාවත් අරගෙන අනිත් පැත්තට යනවා. ඒකයි ප්‍රශ්නේ නේ. එතකොට මේ පොළොව දිගේ ට්‍රොලිය කොච්චර ගිහින් තියෙනවද? 20ක්. මානේ දෙක එකතු වුණාම ට්‍රොලිය මුළු දිග එනවා 100යි කියන එක. ට්‍රොලිය මුළු දිග 100යි. එතකොට ළමයා ට්‍රොලිය දිගේ 80ක් යනවා. ට්‍රොලිය ළමයාවත් තරම් අනිත් පැත්තට 20ක් යනවා. එතකොට මෙන්න මේ විදිහේ තත්ත්වයක් තමයි ළමයා ඒ කොනේ නැවතුනහම ට්‍රොලියත් නවතිනවා ළමයාත් නැවතුනා වෙනවා. මේ විදිහටයි එන්නේ. මේ මුළු දුර 100 මෙතන තියෙනවා. අන්න එහෙම තමයි මෙතන මේ ක්‍රියාවලිය වෙන්නේ. මේ තියෙන තවත් ප්‍රශ්නයක් ඒ වගේ. මෙතන මීටර 100ක් දිග බෝට්ටුවක දෙකලවර ළමුන් දෙදෙනෙක් සිටගෙන සිටිති. ළමුන් සමග බෝට්ටුවේ ස්කන්ධය කිලෝ 100යි. ආරම්භයේදී මේ පද්ධතිය නිශ්චල ජලයේ නිශ්චලව තියෙනවා. දැන් මෙතන මේ බෝට්ටුවක් තියෙන්නේ. බෝට්ටුව මීටර 100ක් දිගයි. එතන මේ රූපේ පොඩි බෝට්ටුව මීටර 100ක් දිගයි. එතකොට බෝට්ටුවේ ස්කන්ධයත් කිලෝ 100යි. මේක දැන් නැවතිලා තියෙනවා. මේ දෙකලවර ළමයි දෙන්නෙක් ඉන්නවා. පේනවනේ? ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයිනුත් එක්ක තමයි බෝට්ටුවේ බර කිලෝ 100. දැන් එක ළමයෙක් කිලෝ 10ක් බර බෝලයක් සාපේක්ෂව 20ක ප්‍රවේගයෙන් අනිකා වෙත විසි කරතයි සිතන්න. ඇත්තටම මේක දැන් ගන්න වෙන්නේ 20ක ප්‍රවේගයෙන් මේ බෝලේ විසි කරනවා. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව වෙන්න ඕනේ. නැවතිලානේ තියෙන්නේ මුලින් ඔක්කොම.
එතකොට මේ බෝලය කිලෝ 10ක් බරයි. මේක තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් අනිත් පැත්තට විසි කරනවා බෝලේ. බෝලය කිලෝ 10ක් බරයි. ඉතින් මේක හැබැයි සාමාන්‍ය මිනිස්සුයෙකුට නම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. බොහොම ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන. මොකද මේ බරත් එක්ක ගත්තාම ප්‍රවේගයත් එක්ක ගත්තාම බෝලයට දැන් කොච්චර ගම්මිතාවයක් හම්බ වෙනවද? ස්කන්ධය 10යි ප්‍රවේගය 20යි 200ක ගම්මිතාවයක් දෙනවා. දැන් මේක දෙනකොට මේ බෝලේ අතින් විසි කරනකොට ඒ සඳහා ළමයා බෝලය මත බලයක් යොදන්න එපා සෑහෙන. ඒ බලය යොදනකොට සමාන විරුද්ධ බලයක් මොකද වෙන්නේ? බෝලෙන් ළමයා මත යොදනවා. ඒතර ගම්මිතා සංස්කෘතිය ගත්තාම මේ පද්ධතිය ගත්තාම ළමයි දෙන්නයි බෝට්ටුවයි බෝලේ ඔක්කොම එක තනි පද්ධතියක් විදිහට ගත්තාම පද්ධතිය ආරම්භක ගම්මිතාව බිඳුවයි ඔක්කොම නැවතිලා තියෙන්නේ. ළමයා බෝලේ විසි කරනකොට අන්න එතකොට බෝලයට ගම්මිතාවයක් හම්බුණා නම් ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්මිතාවයක් මේ පද්ධතිය ඉතුරු වේවට හම්බ වෙනවා. ඒක බෝලේ මේ පැත්තට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකලා විතරයි බෝට්ටුව අනිත් පැත්තට යන්න ඕනේ යම් ප්‍රවේගයකින්. අන්න එකයි වෙලේ. එතකොට බෝලේ දිගටම තිරස්ව ගමන් කරන්නේ මෙතන පුගා සෛද්ධාන්තික. ඇත්තටම බෝලයක් මෙහෙම විසි කරපුවම වැටෙනවනේ පල්ලෙහාට. දැන් අපි හිතන්න ඕනේ ගුරුත්වය නැති තැනක මේක වෙන්නේ කියලා. ගුරුත්වය නැති තැනක. ඒක බෝලේ වැටෙන්නේ නැහැ. ඒ වගේ උපකල්පනය හිතෙන් කරගන්න ගාන කියනවනේ. තිරස්ව යනවා කියලා ගන්න කියලා බෝට්ටුව දිගට බෝලේ. බෝලේ දිගටම තිරස්ව ගියොත් අහන්නේ පොළොවට සාපේක්ෂව බෝට්ටුව ලබා ගන්නා ප්‍රවේගය. ඉතින් බෝට්ටුවේ ස්කන්ධය කිලෝ 100යිනේ. බෝට්ටුවේ ප්‍රවේගය u. ඉතින් එතකොට බෝලෙට මේ පැත්තට එන ගම්මිතාව කැපිලා යන්න ඕන ඉතුරු පද්ධතියට අනිත් පැත්තට ලැබෙන ගම්මිතාවයට. ඉතින් එතකොට මේ පැත්තට ගම්මිතාවයක් එනවා බෝට්ටුවට u වැඩි කිරීම බෝට්ටුවේ ස්කන්ධය කිලෝ 100යි. මේක සමාන වෙන්න ඕන බෝලයට අනිත් අතට ලැබුණු ගම්මිතාවයට වේගය 20යි බෝලේ ස්කන්ධය 10යි. ඒ අනුව බෝට්ටුවට ලැබෙන ප්‍රවේගය 200 බෙදීම 100 2යි ms ඍණ 1 කියලා ඉතා පහසුවෙන් එනවා. ඒ අනුව උත්තරේ පළවෙනි එක 2යි ms ඍණ 1. ඒතර පොළොවට සාපේක්ෂව බෝට්ටුව මේ පැත්තට දෙකකින් යන්න පටන් ගන්නවා ළමයා මේක විසි කරපු මොහොතේ. විසි කරපු මොහොතේ. ඒතර ඔන්න ඔකයි එතන ක්‍රියාවලිය. එතරම් ගුරුත්වය තිබුණත් නැතත් ආරම්භයේදී බෝට්ටුවට මේ ප්‍රවේගය ලැබෙන්න ඕනේ. ඉතින් පස්සේ වෙන්නේ මේ බෝට්ටුව ප්‍රක්ෂිප්තය කියන්නේ ඇත්තටම ගුරුත්වය යටතේ නම් කෙලින්ම අනිත් ළමයාට අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි එතන යථාර්ථය. කොහොම වුණත් ගුරුත්වය නැහැ කියලා හිතුවොත් මේ බෝලේ කෙලින්ම තිරස්වම ගිහින් මෙයාගේ අතට යන්න ඕන. බලමු ඊළඟට මොකද කියන්නේ කියලා. ඉහත සඳහන් ගැටලුවේ අනෙක් ළමයාට බෝලය අල්ලා ගැනීමට ගතවන කාලය මොකක්ද? ඒතර මේකේ ඊළඟට අහනවා අර අනිත් ළමයාට බෝලේ අල්ලා ගන්න කොච්චර වෙලා යනවද කියලා. ඒතර දැන් එතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ බෝලේ මේ පැත්තට යනවා අපි දන්නවා කීයක ප්‍රවේගයෙන්ද විසි කෙරුවේ? අපි දන්නවා මේක විසි කෙරුවේ 20ක ප්‍රවේගයෙන්. 20ක ප්‍රවේගයෙන් විසි කෙරුවේ. එතකොට දැන් මේ බෝලේ 20ක ප්‍රවේගයෙන් මෙහාට විසි කරපු ගමන් මෙයා ගුරුත්වය නැතුව 20ක ප්‍රවේගයෙන් මේ පැත්තට බෝලේ යනකොට ගම්මිතා සංස්කෘතිය අනුව අපි දන්නවා මේ පද්ධතිය අනිත් පැත්තට යනවා කීයක ප්‍රවේගයෙන්ද? අපිට ආපු උත්තරේ අපි දන්නවා එතන 2යි. 2ක ප්‍රවේගයෙන් බෝට්ටුව අනිත් අතට යන්න ගන්නවා. මේක 20කින් මේ පැත්තට යනකොට මේ පද්ධතිය අනිත් පැත්තට 2ක ප්‍රවේගයෙන් යනවා. ඔක්කොම SI ක්‍රමයක. මම කෙටි ප්‍රශ්නයක් ඉන්න මේ එකක දිගින් දිගට ලියන්නේ නැහැ. ඒක හිතේ තියෙන්න ඕන. ඒකට දැන් මේක මෙහෙට යනවා මේක මෙහෙට යනවා. එතකොට ඇත්තටම මොකද්ද බෝට්ටුවට සාපේක්ෂව දැන් මේ දෙක දෙපැත්තට යනකොට බෝට්ටුවට සාපේක්ෂව බෝලේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව. මොකද බෝලේ මෙහෙට යන ගමන් බෝට්ටුව අනිත් අතට එනවනේ. ඒ නිසා බෝට්ටුව දිගේ බෝලේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව 22යි. එතකොට අපි මේ බෝට්ටුව කැපිටල් A කිව්වොත් බෝට්ටුව Aට සාපේක්ෂව බෝලේ ප්‍රවේගය වෙන්නේ මෙන්න මේ පැත්තට අන්න විරුද්ධ අතට යන්නේ දෙක එකතු කරන්න ඕනේ 22ක් වෙනවා. 22ක් වෙනවා.
එතකොට බෝට්ටුව බෝට්ටුවට සාපේක්ෂව බෝලේ කොච්චර දුර යන්න ඕනේද? බෝට්ටුවට සාපේක්ෂව බෝලේ යන්න ඕන මීටර 100ක්. මීටර 100ක්. මේ බෝට්ටුවේ දිග මීටර 100යි. ඒතර දැන් බලන්න ඕන කොච්චර වෙලා යනවද අනිත් ළමයා අල්ලගන්න. අනිත් ළමයාගේ අතට බෝලේ යන්න මීටර 100ක් යන්න ඕන බෝට්ටුව දිගේ. බෝට්ටුවට සාපේක්ෂව. ඒට සාපේක්ෂව. එතන මොකද කරන්න ඕනේ? කාලය ගන්න විස්ථාපනය වේගයෙන් බෙදන්න ඕනේ. බෝට්ටුව දිගේ බෝලේ යන්න ඕන මීටර 100ක්. බෝට්ටුව දිගේ බෝලේ යන්න ඕන මීටර 100ක්. බෝට්ටුව දිගේ බෝලේ ප්‍රවේගය 22යි. එතකොට අපිට පේනවා කාලය එන්නේ 4 ගානක්. 5 නෙමෙයි 4 ගානක් එන්නේ. ඒතර මෙතන 4 ගාන බෙද ඉන්න ඕනේ. කෙටිප 4.55 කියන උත්තරේ තමයි හරි එක වෙන්න ඕන. උත්තරේ 5. 4.55යි අන්න ඒකයි උත්තරේ. ඊළඟට කියනවා ඒ ප්‍රශ්නේමයි අනෙක් ළමයා අල්ලා ගන්නා විට බෝට්ටුව අනෙක් ළමයා බෝලේ අල්ල ගන්නකොට බෝට්ටුව විස්ථාපනය වන දුර. දැන් අපි දැක්කා බෝට්ටුවට මේ අතට ප්‍රවේගයක් ආවා. බෝලයට මේ අතට ප්‍රවේගයක් තිබුණා 20ක. බෝට්ටුවට අනිත් පැත්තට ප්‍රවේගයක් තිබුණා කීයකද? 2ක. ඒක බෝට්ටුවට අනිත් පැත්තට ප්‍රවේගයක් තිබුණා 2ක. මේ දුර 100යි. එතකොට අනෙක් ළමයා බෝලය අල්ලා ගන්නා විට බෝට්ටුව විස්ථාපනය වන දුර ගත්තොත් එහෙම අපි බලන්න ඕන මෙතන බෝට්ටුවේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව 2යි. කොච්චර වෙලා යනවද අනිත් ළමයා බෝලේ අල්ල ගන්න? අපි දැක්ක එතන කාලය 4.55ක් කාලය. 4.55ක්නේ කාලය බලමු. මේ තියෙන්නේ 4.55. එතකොට මේ තියෙන කාලය. එතකොට ඒ කාලය තුර බෝට්ටුවේ විස්ථාපනය වෙන්නේ මේ දෙකේ ගුණිතය. එතකොට මෙතන එන්නේ 9 ගානක් එන්නේ. 9 ගානක්. එහෙම උත්තරයක් තියෙනවා මේ තියෙන 9.09. උත්තරේ 9.09ක් විතර එන උත්තරේ. එතකොට උත්තරේ 2. ඊළඟ එක අනෙක් ළමයා බෝලේ අල්ලාගත් පසු බෝට්ටුවේ ප්‍රවේගය. දැන් අනිත් ළමයා බෝලේ අල්ලගත්ත ගමන් අර මේ අතට බෝට්ටුව යමින් තිබුණු එක අන් ළමයා අල්ලගත්ත ගමන් බෝලේ ගම්‍යතාව බිඳුව වෙනවා. බෝලේ ගම්‍යතාවය නැති වුණු ගමන් බෝට්ටුවේ ගම්‍යතාවයක් නැති වෙන අල්ලගත්ත ගමන් අනිත් ළමයා බෝට්ටුව නවතින්න ඕනේ. ඒ පද්ධතියේ ආපහු ගම්‍යතාව මුළු ක්‍රියාවලියේදී බෝට්ටුවේ මේ ළමයින්ගේ සම්ප්‍රයුක්ත ගම්‍යතාවය. ඒ කියන්නේ ගම්‍යතාවල දෛශික එකතුව බිඳුව යුතුයි. මේ මුළු ක්‍රියාවලියේදී ගුරුත්වය නැහැයි කියලා සැලකන්න ඕනේ. නැත්නම් මේක වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව අනිත් ළමයා අල්ලගත් පසු බෝට්ටුවේ ප්‍රවේගය ආපහු බිඳුව වෙනවා. ආපහු බිඳුව වෙන උත්තරයක. දෙවන ළමයා බෝලය අල්ලාගෙන ආපසු මුල් ප්‍රවේගයෙන්ම පළමු ළමයා වෙත විසි කරයි. දැන් ආහිතනෝ මේ ළමයා මේ බෝලය අල්ලගත්තා. එයා ආපහු අනිත් අතට විසි කරනවා. දැන් මේ බෝට්ටුව උඩ ළමයි දෙන්න මේ සෙල්ලම් කරනවා. නේද? මෙයා මේ පැත්තට බෝලේ විසි කරනවා, මෙයා අල්ල ගන්නවා. දැන් වෙන්නේ මෙහෙම වෙන බලන්න වෙන දේ. මෙයා බෝලේ මෙහෙට විසි කරපුවම බෝට්ටුව අනිත් පැත්තට යන්න ගන්නවා. හිමින්. එතකොට කොහමරි තප්පර 4.55කදී මේ ළමයා බෝලේ අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් ආපහු බෝට්ටුව නවතිනවා. හැබැයි නවතිනකොට බෝට්ටුව මේ පැත්තට යම් දුරක් ගිහිල්ලා තියෙනවා. බෝට්ටුව යම් දුරක් ගිහින් තියෙනවා. ඒතර මේ ළමයා බෝලේ අල්ලගෙන මෙයා ආයේ මෙයාට විසි කරනවා. ඒතර බෝට්ටුව ආපහු අනිත් පැත්තට යන්න ගන්නවා. ඒතර කලින් වෙච්ච දේම නේ දැන් හිතන්න කෙටි ප්‍රශ්නයක් නේ. මේකම අනිත් අතට වෙනවා. මෙයා මේ අතට විසි කරපුවාම බෝට්ටුව ආපහු අනිත් අතට යනවා. ඒතර ඒ වේගෙන්ම නම් විසි කරන්නේ, ඒ බෝලෙම නම් විසි කරන්නේ මේ ක්‍රියාවලිය සරසම වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ළමයා මෙහෙට බෝලේ විසි කරපුවාම බෝට්ටුව මේ පැත්තට ගිය දුරට සමාන වෙන්න ඕන. ආපහු මේ ළමයා බෝට්ටුව මෙහෙට බෝලේ මෙහෙට විසි කරනකොට බෝට්ටුව අනිත් පැත්තට යන දුරට. ඒතර අන්තිමේ පළමු ළමයා බෝලය නැවත අල්ලා ගන්නා විට බෝට්ටුව විස්ථාපනයක් නොවී තියෙන්න ඕනේ. ආපහු මුල තැනටම එන්න ඕනේ. දැන් මම මේක රූපයක් ඇඳලම පෙන්නුවොත් ඔයගලන්ට තේරුම් කරන්න. මෙහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ. දැන් ඔන්න මේ බෝට්ටුව කියමුකෝ
මේ බෝට්ටුව. මේ ළමයා මේ බෝලේ විසි කරපුවාම බෝට්ටුව මෙහෙට යන්න ගන්නවා. හරි. මේ ළමයා බෝලේ අල්ල ගන්නකොට බෝට්ටුව යම් දුරක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා ඔන්න ඔහොම. අපි මේ දුර ප්‍රමාණවල දැන් ගණන් හැදුවා. එතකොට මේ ළමයා බෝට්ටුව අල්ල ගන්නවා. බෝලේ අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් ආපහු බෝට්ටුව නවතිනවා. ඒ වෙනකොට බෝලේ බෝට්ටුවට සාපේක්ෂව යම් දුරක් ගිහිල්ලා බෝට්ටුව පොළොවට සාපේක්ෂව යම් දුරක් අනිත් පැත්තට ගිහිල්ලා ওই විදිහට නවතිනවා. දැන් මේ ළමයා ආපහු බෝලේ මෙහෙට විසි කරොත් මොකද වෙන්නේ? සමාන ප්‍රවේගයකින් මේ ක්‍රියාවලියම අනිත් පැත්තට එනවා. එතකොට බෝලේ මෙහෙට යනකොට බෝට්ටුව අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. ඒතර සමාන ක්‍රියාවලියක් වෙලා අන්තිමේ මොකද වෙන්නේ? ආපහු මේ දෙවන ළමයා බෝට්ටුව පළමු ළමයාට විසි කරපුවාම ඒ පළමු ළමයා නැවත බෝලය අල්ලා ගැනීමේදී අර මේ ළමයා මෙහෙට බෝලේ විසි කරපුවාම ආපහු බෝට්ටුව මේ අතට යන්න පටන් ගන්නවා. හරියටම මේ කලින් ප්‍රවේගම නම් වෙන්නේ මේ චලනය වන දුරවල් සමාන වෙන්න ඕනේ. ඒ නිසා මෙයා නැවත බෝලය අල්ල ගන්නකොට බෝලේ අනිත් අතට යන බෝට්ටුව අනිත් අතට යන දුර ප්‍රමාණය කලින් මේ පැත්තට ගිය දුර ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ මෙන්න මේ දුර. ඒ නිසා මොකද වෙන්නේ? ආයේ මේ ළමයා බෝලේ අල්ල ගන්නකොට බෝට්ටුව මුල තැනටම එනවා. ඒතර මෙයා ආපහු විසි කරොත් මේ තැනට එනවා බෝලේ. මෙන්න මේ දෙක අතර තමයි වැඩේ වුවමාරු වෙන්නේ බෝට්ටුව හා බෝලය දෙපැත්තට විසි කරන්න. මෙයා මෙහෙට විසි කරපුවම බෝට්ටුව මෙතනට එනවා. මෙයා ආපහු මේ ළමයා විසි කරපුවම බෝට්ටුව මෙතනට එනවා. ඒතර බෝට්ටුව දෙපැත්තට මේ ළමයි දෙන්නට බෝලේ විසි කර බෝට්ටුව එහෙට මෙහෙට යමින් ඉතින් ඉන්න පුළුවන්. නේද? වෙන වැඩක් නැත්තම්. හොඳයි. දැන් මෙසේ පළමු ළමයාගේ අතටම බෝලය පැමිණි පසු බෝට්ටුව ගිය දුර විස්ථාපනය නෙමෙයි. බෝට්ටුව ගිය දුර එතකොට කොච්චරද? දැන් බලමු ආපහු අපි කලින් යන රූපයෙන් බැලුවොත් බෝට්ටුව මෙතනට ගියා ආයෙත් මෙතනට ආවා. එතකොට බෝට්ටුව මෙන්න මේ දුර වගේ දෙගුණයක් දැන් එහෙට මෙහෙට ගිහින් තියෙනවා. දුර ඇහුවොත් විස්ථාපනය නෙමෙයිනේ. විස්ථාපනය බිඳුවයි. බෝට්ටුවේ විස්ථාපනය බිඳුවයි. මේ වැඩ දෙකෙන් පස්සේ විස්ථාපනය බිඳුව වුණාට දුර ගත්තොතින් බෝට්ටුව මෙහෙට ගියා මෙහෙට ආවා. එතකොට මේ වගේ දෙගුණයක දුරක් ගිහින් තියෙනවා. එතකොට මෙන්න මේ දුර වගේ දෙගුණයක් ගන්න ඕන. එතකොට මොකද්ද බෝට්ටුවේ ප්‍රවේගය? මේ තියෙන්නේ අනෙක් ළමයා බෝලේ අල්ල ගන්නකොට විස්ථාපනය 9.09ක් නේ. ඒකට එක පැත්තකට 9.09ක විස්ථාපනයක් තියෙනවා. මෙන්න මේ ටික 9.09යිනේ මීටර්. බෝට්ටුව 9.09ක් යනවා. දැන් මෙහෙට 9.09ක් යනවා. ආය අනිත් පැත්තට 9.09ක් යනවා. බෝට්ටුව ගිය මුළු දුර කොච්චරද? මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 18.1.8ක් විතර වෙනවා. 18.1.8ක් බෝට්ටුව ගිය දුර වෙන්නේ ඔන්න ඕක. එතකොට ඒක තුන්වෙනි එක උත්තරේ. ඉතින් මේ කල්පනායෙන් කරන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කෙටි ප්‍රශ්න ගණනාවක් එකකට සම්බන්ධ වුණාම ඔබට ටික වෙලා තියෙනවා. මුළු එක රචනා ප්‍රශ්නයක් වගේ හිතලා හදන්න. ඉතින් මේ දේවල් නැවත කල්පනා කරලා ඇඳලා රූප ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මම මේ ගණන් ඉතින් හදලා තියෙන නිසා නිතර මේ ඉක්මනට කරන්න පුළුවන්. නමුත් ඔබ මේ ටිකක් බලලා පුරුදු වෙන්න ඕනේ. මේ මූලධර්ම විශේෂයෙන් ඔලුවට ගැනීම තමයි වැදගත් වෙන්නේ. බලමු ඊළඟ ගැටලුව. මේකෙත් ඇත්තටම අර කලින් වගේ දේවල් වලට සමාන විදිහේ ගැටලුවක් තියෙන්නේ. මෙතන බලන්නකෝ. ස්කන්ධය කිලෝ 15ක් වූ බල්ලෙක් ස්කන්ධය 30ක් වූ බෝට්ටුවක කෙළවරක ඉන්නේ. දැන් මේ බල්ලා මේ කොනේ ඉන්නවා කියලා ගන්න. මේ නියම පරිමාණයට නෙමෙයි ඇඳලා තියෙන්නේ. නිශ්චල ජලයේ බෝට්ටුව නිශ්චලව තියෙනවා. ඒ වගේ දෙයක් තියෙන. අර යූර තියෙනවා. ඒ යූරේ ඉඳලා බෝට්ටුවට මීටර් 10යි බෝට්ටුව මීටර් 5යි ඔන්න ඔහොම තියෙනවා.
බල්ලා පොළොවට සාපේක්ෂව u ප්‍රවේගයෙන් බෝට්ටුව දිගේ ගමන් කිරීම ආරම්භ කරනවා. ළමයා ට්‍රොලිය යනවා වගේ තමයි බල්ලා බෝට්ටුව යන කතන්දරේ. අර ළමයා ට්‍රොලිය මේ පැත්තට යනකොට ට්‍රොලිය අනිත් පැත්තට ගියා වගේ බල්ලා බෝට්ටුවේ මේ පැත්තට ඇවිදින්න ගත්තාම බෝට්ටුව අනිත් පැත්තට යන්න ඕනේ. මොකද ආරම්භයේදී මේ ඔක්කොගේම ගමතා බිඳුවයිනේ. එතකොට මේ බල්ලා ඇවිද්දයි කියලා පිටින් බල මොකුත් වෙන්නේ නැහැ. බල්ලයි බෝට්ටුවයි කියන පද්ධතිය ගත්තාම බල්ලා බෝට්ටුව කියන පද්ධතියේ ගම්මතාව බිඳුව වෙන්න ඕනේ. ඇවිදින්න පටන් ගත්තට පස්සේ ගම්මතාවේ ඇවිදින්න පටන් ගන්න පෙර ගම්මතාවයට සමාන වෙන්න ඕනේ. මොකද බල්ලගේ කකුල් වලින් එන බල අන්තර් බල. ඒ ටික තේරෙනවනේ. ඒතර ඒ අනුව අපි මෙතන කොහොමද මේක කරන්න වෙන්නේ? පොළොවට සාපේක්ෂව u ප්‍රවේගයෙන් තමයි බල්ලා යන්න ගන්න. ඒතර පොළොවට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය මේ පැත්තට මේ මෙන්න මෙහෙට u මේ පොළොවට සාපේක්ෂව. ඒතර එහෙම යන්න පටන් ගත්තාම පොළොවට සාපේක්ෂව බෝට්ටුවට අනිත් අතට ප්‍රවේගයක් එනවා. v කියමුකෝ. ඒතර ගම්මතාව පද්ධතියේ බිඳුව වෙන්න මොකද වෙන්න ඕන? මේ පැත්තට තියෙන බල්ලාගේ ගම්මතාවය කීයද? කිලෝ 15යි බල්ලාගේ ස්කන්ධය 15යි u. මේ පැත්තට. බෝට්ටුවේ ගම්මතාව බෝට්ටුවේ ස්කන්ධය 30යි v. ඒක අනිත් පැත්තට තියෙන මේ එකතුව බිඳුව වෙන්න ඕන. එහෙම නැත්තම් සරලව කියනවා නම් ගම්මතා දෙක කැපිලා බිඳුව වෙන්න මේ ප්‍රතිවිරුද්ධනේ. බෝට්ටුවේ ගම්මතාව බල්ලගේ ගම්මතාවයට සංඛ්‍යාත්මකව සමාන වෙනවා. මේ තියෙන්නේ බල්ලගේ ගම්මතාව, මේ තියෙන්නේ බෝට්ටුවේ ගම්මතාව. ඉතින් 15 u කියන 30යි v දෙපැත්ත 15න් බෙදුවොත් u කියන්නේ 2යි v කියලා එනවා. එහෙනම් v කියන්නේ u බෙදීම 2යි. ඒ අනුව u බෙදීම 2 කියන උත්තරය තමයි එන්නේ. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ u බෙදීම 2යි. හරියටම බල්ලගේ ප්‍රවේගයෙන් භාගයක් වෙනවා. දැන් ඊළඟට කියනවා බෝට්ටුවට සාපේක්ෂව බල්ලගේ ප්‍රවේගය මොකද්ද? ඒක දැන් බෝට්ටුවට සාපේක්ෂව බල්ලගේ ප්‍රවේගය දැන් බලන්නකෝ. බල්ලා පොළොවට සාපේක්ෂව මේ පැත්තට යනවා u ප්‍රවේගයෙන්. බෝට්ටුව පොළොවට සාපේක්ෂව අනිත් පැත්තට යනවා u බෙදීම 2 ප්‍රවේගයෙන්. එතකොට මේ දෙන්න දෙපැත්තට යනකොට මම කලින් කිව්වා වගේ එක්කෙනෙකුට සාපේක්ෂව අනිකාගේ ප්‍රවේගය බෝට්ටුවට සාපේක්ෂව බල්ලගේ ප්‍රවේගය ගන්න මේ ප්‍රවේග දෙක එකතු කරන්න ඕනේ. එහෙනම් ඕකට උත්තරය වෙන්න ඕන u ධන u බෙදීම 2 කීයද? මෙතන 2යි u ධන u 3යි u බෙදීම 2යි. ඒකාම ආරයි u කියන්නේ 3යි u 3 බෙදීම 2යි u. මෙන්න මේක තමයි උත්තරේ. යන උත්තරේ 2. මේ තියෙන එතකොට බෝට්ටුව දිගේ බල්ලගේ ප්‍රවේගය 3යි u බෙදීම 2. දැන් මේ ප්‍රවේග බලන්නකෝ. පොළොව දිගේ බල්ලගේ ප්‍රවේගය u. පොළොව දිගේ බෝට්ටුවේ ප්‍රවේගය u බෙදීම 2යි. බෝට්ටුව දිගේ බල්ලගේ ප්‍රවේගය 3යි u බෙදීම 2යි. එතකොට ඔය විදිහට ඔක තියෙන්න ඕනේ. හරිනේ? දැන් 50 ඒකටම සම්බන්ධයි. බල්ලා බෝට්ටුවේ අනෙක් කෙළවරට පැමිණෙට උගේ සිට ඌරට ඇති දුර. දැන් බල්ලා මෙතනට එනකොට බෝට්ටුව අනිත් පැත්තට යනවනේ. එතකොට අපි හොයන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් අපි දන්නවා බෝට්ටුව දිගේ බල්ලාගේ ප්‍රවේගය කීයද? බෝට්ටුවට සාපේක්ෂව බල්ලා d කියමු ඩොග්නේ. බෝට්ටුවට සාපේක්ෂව බල්ලාගේ ප්‍රවේගය අපි දන්නවා මේ පැත්තට 3යි u බෙදීම 2යි. අපි කලින් හෙව්වේ 3යි u බෙදීම 2යි. ඒතර මේ තියෙන ප්‍රවේගය. බෝට්ටුව දිගේ බල්ලාගේ විස්ථාපනය කොච්චරද? අනිත් කොනට යනකොට බෝට්ටුවට සාපේක්ෂව බල්ලා විස්ථාපනය වෙන්න ඕනේ කොච්චරද? මීටර් 5ක්. ඒතර කාලය ගත්තහම කොච්චර වෙලා යනවද මේ වැඩේට? කාලය කියන්නේ විස්ථාපනය බෙදීම ප්‍රවේගය. ඒක විස්ථාපනය 5යි ප්‍රවේගය 3යි u බෙදීම 2යි. එතකොට මේ දෙක උඩට යනවා. එතකොට අපිට පේනවා 10 බෙදීම 3යි u. මෙච්චර වෙලාවක් යනවා බල්ලා බෝට්ටුවේ අනිත් කොනට යන්න. දැන් ඒ බල්ලා ඇවිදින කාලය තුල බෝට්ටුව මේ පැත්තට බල්ලා මේ පැත්තට u ප්‍රවේගයෙන් යන්නේ පොළොවට සාපේක්ෂව. බෝට්ටුව අනිත් පැත්තට යනවා
3 u බෙදීම 2 කියන ප්‍රවේගයෙන් පොළොවට සාපේක්ෂව කොච්චර කාලයක් යනවද මේ ක්‍රියාවලියට බල්ලා මේ කොනේ ඉඳලා අනෙක් කොනට ගිහින් නවතින්න මෙන්න මෙච්චර වෙලාවක් යනවා. ඒ වෙලාව තුල බෝට්ටුව කොච්චර අනිත් පැත්තට යනවද? බෝට්ටුවේ විස්ථාපනය ගන්න මොකද කරන්න ඕනේ? පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය ගන්න. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මතකද මේ පැත්තට? පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය u බෙදීම 2යි. u බෙදීම 2යි. u බෙදීම 2යි. ඒක අපි මුලින් හෙව්වනේ. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ පැත්තට u බෙදීම 2යි. බල්ලා හෙට යනකොට බෝට්ටුව මෙහෙට යනවා u බෙදීම 2ක ප්‍රවේගයෙන්. ඒකට කොච්චර කාලයක් යනවද? ඒක විස්ථාපනය ගන්න පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ චලිතය සිදු වූ කාලයෙන් වැඩි කරන්න ඕනේ. කාලය 10 බෙදීම 3යි u. ඒතර මේ u කැපිලා ගියාම අපිට එනවා මේ 10 දෙකෙන් බෙදුවම 5යි 5 බෙදීම 3යි මීටර. ඒක අපිට කෙලින් මීටර ගාණක් හැටියට එනවා. ඒ කියන්නේ බල්ලා බෝට්ටුවේ අනෙක් කොනට යනකොට බෝට්ටුව මේ අතර ගිහින් තියෙනවා 5 බෙදීම 3ක්. නැත්තම් මීටර 1.3න් 2ක්. එතකොට යූරේ බලමු. දැන් බෝට්ටුව මේ පැත්තට ගියාම 5 බෙදීම 3ක් මීටර. මේ ඒකනේ අපිට ආවේ. විස්ථාපනයක් 5 බෙදීම 3ක මීටර. එතකොට දැන් කලින් යූරේ ඉඳලා තිබුණා දුර මීටර 10 නෙමෙයි තින්දාන මෙතන. මීටර 10යි. දැන් මේක මේ පැත්තට ගියාම තව 5 බෙදීම 3ක් යූරේ ඉඳලා බෝට්ටුවට තියෙන දුර කොච්චරද? දැන් බෝට්ටුවේ කොනට යූරේ ඉඳලා තියෙන දුර මේ 10ට එකතු කරන්න ඕනේ. තව 5 බෙදීම 3ක් නේ. 10ට තව 5 බෙදීම 3ක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 11යි 3න් 2යි. 11යි 3න් 2ක් වෙනවා මීටර දුර. ඒතර බල්ලා ඇවිදින්න ගත්තාම බෝට්ටුව අනිත් පැත්තට යනවා. බල්ලා මේ කොනේ ඉඳද්දි බෝට්ටුව වේ ළඟම තැනට යූරේ ඉඳලා තිබුණේ මීටර 10ක්. බල්ලා ඇවිදගෙන යනකොට බෝට්ටුව අනිත් පැත්තට ගියා. ඒතර බල්ලා අනිත් කොනට ගිහිල්ලා නවතිනකොට බෝට්ටුවත් නවතිනවා. ඒ නවතිනකොට බෝට්ටුව මේ පැත්තට ගිහින් තියෙනවා හරියටම 5 බෙදීම 3ක් නැත්නම් 1.3න් 2ක්. ඒතර අන්තිමේ මේ දුර ප්‍රමාණය එනවා 11යි 3න් 2ක්. යූරේ ඉඳලා බෝට්ටුවට 11යි 3න් 2ක් එනවා. ඒ අනුව මේකට උත්තරය බල්ලා බෝට්ටුවේ අනෙක් කෙළවරට පැමිණි සිට උගේ සිට යූරට ඇති දුර කියන්නේ බෝට්ටුවේ කොනේ ඉඳලා තියෙන දුර 11යි 3න් 2ක් වෙනවා. මේක තමයි උත්තරේ. උත්තරේ 3. අපිට හරියට උත්තරය වෙක් තියෙනවා. ඒ කල්පනාවෙන් බැලුවොත් මම මේක පොඩ්ඩක් රූපයක් ඇඳලා පෙන්වමු කරොත් ඔබට වෙන දේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕනේ. දැන් මේ බෝට්ටුව. මේ බෝට්ටුව මෙහෙම වතුරේ තියෙනවා. මේ තියෙන්නේ යූර. එතකොට මෙතන මීටර 10ක් තියෙනවා. එතකොට මෙතන මේ බල්ලා ඉන්නවා. එතකොට බල්ලා මේ පැත්තට ඇවිදින්න ගත්තාම බෝට්ටුව අනිත් පැත්තට යනවා. එහෙම වෙලා බල්ලා මේ කොනට එනකොට බෝට්ටුව යම් දුරක් මෙහෙට ගිහිල්ලා. අන්න ඒකයි ප්‍රශ්නේ. බෝට්ටුව යම් දුරක් මෙහෙට ගිහිල්ලා. ඒ උර එහෙම වෙනස් වෙන්නේ නැහැ. උර එහෙමයි. මේ බල්ලා මෙතනට ඇවිල්ලා නවතිනකොට මේ බෝට්ටුව ගිහින් තිබුණා මීටර 1.3න් 2ක්. නැත්තම් මීටර 5 බෙදීම 3ක්. එතකොට මේ දුර මීටර 10යි. මෙතන 1.3න් 2යි. බල්ලා අනෙක් කොන්ට එල්ල නැවතුනහම බෝට්ටුවක් නැවතුනවා. පද්ධති ගමතා බිඳුව වෙන්නේ නැහැ නේ. අපුරු ගණන්. එතකොට මේ දැන් අන්තිමේ බල්ලා මේ කොන්ට එල්ල නවතිනකොට යූරේ ඉඳන් බල්ලාට තියෙන දුර වෙන්නේ යූරේ ඉඳන් බෝට්ටුවට තියෙන දුර කියන්නේ 11යි 3න් 2යි. 11යි 3න් 2යි
මීටර්. ඉතින් අපි ඒක කරන්න අපි පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය හොයලා ඒක මේ බල්ලා මෙතනට එන්න ගත වෙන කාලෙන් මේක මීටර 5ක් උහෙත් වුණා. ඒ කාලය අපි හොයාගත්තා යන්නේ කාලය ප්‍රවේගයෙන් වැඩි කළා තමයි මේ විස්ථාපනය හොයාගත්තේ බෝට්ටුවේ. හරි නේද? හොඳයි. 51 ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන සමජාතීය ඒකාකාර තැටියක ස්කන්ධය එම්ද අරය ආර්ධ වේ. මේ රේඛීය ගම්‍යතාවය කොහොමද? දැන් මේක අපි මේ කරලා නැහැ තාම වෘත්ත චලිතේ වුණත් මේක මෙතන අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙහෙම තැටියක් තියෙනවා නම් වෘත්තාකාර තැටියක් සමජාතීය නම් ඒකාකාර නම් තැටිය මේ තැටිය මෙහෙම නියත වේගයකින් කැරගෙනවා කියමුකෝ. කැරකනකොට මේකේ ඕනම අංශුවක් අපි ගත්තොත් හරියටම මේ කේන්ද්‍රයෙන් අනිත් පැත්තේ ඒ සමාන තව අංශුවක් ගන්න පුළුවන්ද? සමාන තව අංශුවක් ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න දැන් මේක මේ අතර යනකොට මේ අංශුවට තියෙන ප්‍රවේගයක් තියෙනවානේ. ඒතර මේක මෙහෙට යනකොට මේක මෙහෙට යනවා. මේ අංශුවට තියෙනවා නම් මේ වගේ ප්‍රවේගයක් v කියන ඊට සමාන ප්‍රවේගයක් විරුද්ධ අතට අර අනිත් පැත්තේ තියෙන අංශුවට තියෙනවා. හොඳට බලන්න කාරණේ දිලා. අපි වෘත්ත චලිත දැනගත්තේ නැතත් සාමාන්‍ය බුද්ධියට මේක තේරෙනවා මම හිතන්නේ ඔයගලන්ට පේනවා ඇති. මේ තැටිය සමජාතීයයි සර්ව සමයි ඒකාකාරයි. ඒතර මේක මෙතන වටා කැරගෙන්න ගත්තාම අපි ඕනම අංශුවක් ගත්තොත් තැටියේ ඒ අංශුවට තියෙන ප්‍රවේගයට සමාන විරුද්ධ ප්‍රවේගයක් තියෙන අංශුවක් හරියටම කේන්ද්‍රයෙන් අනිත් පැත්තේ හොයාගන්න පුළුවන්. එතකොට අපි මොන අංශුවක් ගත්තත් මේකේ තව එකක් ගමු මෙතන. ඒ වගේම විස්කම්බේ අනිත් පැත්තේ සමාන අංශුවක් ගන්න පුළුවන්. සරව සමන. ඒතර මේක මේ කැරකෙනකොට මේක මෙතන මෙහෙට යනවා නම් යම් ප්‍රවේගයකින් මේක ඊට විරුද්ධ ප්‍රවේගයකින් යනවා. එන ඕනම අංශුවක ගම්‍යතාවයට සමාන ප්‍රතිවිරුද්ධ දෙන ගම්‍යතාවයක් විස්කම්බේ අනිත් පැත්තේ හොයාගන්න පුළුවන්. එහෙම නේද? හොඳට බලන්න. සමමිතික සමජාතීය තැටියක්. එතකොට මේකට කෝණික ගම්‍යතාවයක් තියෙනවා. ඇන්ගියුලර් මොමන්ටම් කියලා අපි කියනවා. කෝණික ගම්‍යතාවයක් තියෙනවා. ඒ වුණාට රේඛීය ගම්‍යතාවයක් නැහැ. මේකේ කිසිම අංශුවක් අපි බැලුවොත් සරල රේඛීයව ගම්‍යතාවයක් ඇති වෙන විදිහට කතා කරන්න බෑ. මොකද මේකේ හැම අංශුවකම රේඛීය ගම්‍යතාව තව අංශුවක රේඛීය ගම්‍යතාවයෙන් කැපිලා යන හින්දා මේ වගේ ඒකාකාර තැටියක් භ්‍රමණය වෙනකොට මේකේ සංප්‍රයුක්ත රේඛීය ගම්‍යතාවය බිඳුවක් තමයි එන්නේ පස්වෙනි උත්තරේ. ඒතර හොඳට බලන්න ඒක පැහැදිලිව පේන්න ඕනේ ඒකාකාර සමජාතීය තැටියක්. යම් කෝණික ප්‍රවේගයකින් කැරගෙනවා නම් ඒකේ රේඛීය ගම්‍යතාව බිඳුවයි. කෝණික ගම්‍යතාව බිඳුව නෙමෙයි. හොඳට මතක තියාගන්න කෝණික ගම්‍යතාවක් තියෙනවා මෙයාට. ඒක අපි වෙනම අපි හොයන්න ඕන. අපි මේක ඉගෙන ගන්නවා වෘත්ත චලිතය කරනකොට භ්‍රමණ ගැන කතා කරනකොට. තිරස් අක්ෂයක් වටා මේ ගැටලුවට අර අපි කලින් කියපු එක උපකාරී වෙනවා. දැන් මේ තැටියක් වෙන්න ඕනේ. තිරස් අක්ෂයක් වටා ඝර්ෂණයෙන් තොරව භ්‍රමණය විය හැකි සමජාතීය සිලින්ඩරයක්. තිරස් ඝර්ෂණ රහිත ට්‍රොලියකට සවිකොට නිසලව තබා ඇත. දැන් ඔක්කොම ඝර්ෂණ නැහැ කියලා ගන්න. මොකුත් ඝර්ෂණ නැහැ. දැන් බලන්න මේක තියෙන විදිය. මේක මේ සුමටව මේ සිලින්ඩරේ තියෙන එක මෙතන වටා කැරකෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 998යි. මේ ටික 998යි. ඒකට ග්‍රෑම් 2ක වෙඩි උණ්ඩයක් 500ක ප්‍රවේගයෙන් තිරස්ව සිලින්ඩරයේ වැදිලා ගිලෙනවා. මේකේ ස්කන්ධයේ ග්‍රෑම් 2යි. එතකොට මේ උණ්ඩයක් ග්‍රෑම් 2යි ට්‍රොලිය 998යි ග්‍රෑම්. අර උණ්ඩේ 500ක ප්‍රවේගයෙන් ඇවිල්ලා මේකේ වැදිලා ගිලෙනවා. උණ්ඩය ඒ වල වැදුනට පස්සේ ට්‍රොලියේ ප්‍රවේගය මොකක්ද? දැන් මේකනේ වෙන්න ඕන. මෙතන උණ්ඩය ඒ වල වැදුනොත් හරියටම ඒ වල කෙලින් වැදුනොත් මේක කැරකෙන්නේ නැහැ.
කැරකෙන්න විදියක් නැහැ, ගූර්ණයක් දෙන්නේ නැහැ, බලයක් දෙන්නේ නැහැ. හරියටම එන බලය කෙලින්ම කේන්ද්‍රයට එන්නේ. එතකොට යුග්මයක් හෝ ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ට්‍රොලිය මේ උඩ තියෙන සිලින්ඩරේ කැරකෙන්නේ නැහැ. හරියටම උණ්ඩේ ඒවල වැදුනොත්. මොකද මේ ඒ හරහා යන මේ රේඛාව හරියටම කේන්ද්‍රයෙන් යනවා. එතකොට ඒවල උණ්ඩය වැඩිවීමෙන් අපි ගන්න ඕන සිලින්ඩරේ කැරකෙන්නේ නැත කියලා. සිලින්ඩරේ කැරකෙන්නේ නැහැ. මොකද්ද වදින්න පෙර ගම්ම්‍යතාවය? උණ්ඩයට තියෙන ගම්ම්‍යතාවය. මේක මෙතන වදින්න ඉස්සෙල්ලා උණ්ඩයට තියෙන ගම්ම්‍යතාවයක් ග්‍රෑම් 2ක උණ්ඩේ එනවා 500ක ප්‍රවේගය. වැදුනට පස්සෙත් අපි උණ්ඩයයි මේ දෙකම පද්ධතියක් විදිහට ගන්නවා නම් මේ තියෙන්නේ පද්ධතියේ වදින්න පෙර ගම්ම්‍යතාව උණ්ඩයට විතරයි ගම්ම්‍යතාවයක් තියෙන්නේ. මේක වැදිලා ගිලෙනවා මේ සිලින්ඩරේ. එතකොට ගිලුණාට පස්සේ මේ පද්ධතියම තල්ලු වෙලා යනවා නම් මේ පැත්තට v කියන ප්‍රවේගයකින් මේ පද්ධතියේ ගම්ම්‍යතාව කීයද? අර 998යි මේ උණ්ඩේ ගිලුනම 1000 වෙනවා පද්ධතිය. ග්‍රෑම් 1000 වැඩි කිරීම v. අන්න මේක වදින්න පෙර ගම්ම්‍යතාව වැදුනට පස්සේ ගම්ම්‍යතාවයට සමානයි කියලා ගත්ත පද්ධතිය ගත්තා. ස්කන්ධ ඔක්කොම ග්‍රෑම් වලින් දාලා තියෙන්නේ. එතකොට මෙතන 998යි 2යි 1000යි. ස්කන්ධය ඔක්කොම ග්‍රෑම් වලින් දැම්මේ ප්‍රවේගය එතකොට තප්පරයට මීටර. එතකොට මෙතන 1000යි මේ 1000යි කැපුණාම 1යි එන්නේ. එහෙනම් v සමානයි 1යි ms ඍණ 1 කියලා එනවා. ඒ කියන්නේ වැදුනට පස්සේ හරියටම 1යි ms ඍණ 1 ප්‍රවේගයෙන් තමයි යන්නේ. පළවෙනි එකයි උත්තරේ. ඊට අඩු වැඩි වෙන්නේ නැහැ. සිලින්ඩරේ කැරකෙන්නෙත් නැහැ. සිලින්ඩරේ කැරකුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද රේඛීය ගම්ම්‍යතාවයක් නැහැනේ. සිලින්ඩරේ කැරකුණොත් ඇති වෙන රේඛීය ගම්ම්‍යතාව ඒත් බිඳුවයි. ඒ අනුව දැන් මේ ප්‍රශ්නේ මේකයි අහන්නේ. යම් කෙනෙක් දන්නේ නැත්නම් මේ සමජාතීය සිලින්ඩරයක් කැරකෙනකොට ඒකේ රේඛීය ගම්ම්‍යතාව බිඳුවයි කියලා දන්නේ නැත්නම් මේක වෙන්නේ මොකද්ද? මේ උණ්ඩේ ඒවල වැදුනොත් මේක කැරකෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම මේක දාන්න පුළුවන් සිලින්ඩරේට කෝණික ගම්ම්‍යතාවයක් තිබුණාට රේඛීය ගම්ම්‍යතාවයක් නැති හින්දා. B වල වැදුනොත් හැබැයි මේක කැරකෙන්න පටන් ගන්නවා. B වල වැදුනොත් උණ්ඩේ වැදිලා ගිලුණා කියමුකෝ. ගිලුණාට පස්සේ මේක කැරගෙනවා. කැරකුණාට රේඛීය ගම්ම්‍යතාවයක් නැහැනේ. අපි රේඛීය ගම්ම්‍යතාව සංස්ථේ මූල ධර්මයේ දානකොට මේක කැරකෙනවද නැද්ද කියන එක බලපාන්නේ නැහැ. මේක කැරකි වුණත් මේක යන්න ඕන රේඛීය ගම්ම්‍යතාවය ගැටුමට පෙර ගැටුමට පසු එකට සමාන වෙන්න මෙතන ගැටුණත් රේඛීය ගම්ම්‍යතාව සංස්ථිතිය තෘප්ත වෙන්න මේ ට්‍රොලියේ ප්‍රවේගය ඔය එකක ප්‍රවේගයෙන්ම වෙන්න ඕනේ. කොතනට වැදුනත් ට්‍රොලියේ රේඛීය ප්‍රවේගයේ වෙනසක් එන්නේ. හැබැයි වදින තැන අනුව කෝණික ප්‍රවේගයේ ප්‍රශ්නයක් එනවා. A වල වැදුනොත් කැරකෙන්නේ නැහැ. කෝණික ප්‍රවේගය බිඳුවයි සිලින්ඩරේ. B වල වැදුනොත් කැරකෙනවා මේ පැත්තට වාමාවෘතව නේද? C වල වැදුනොත් මේක කැරකෙනවා දක්ෂිණාවෘතව. හැබැයි එහෙම කැරකුණයි කියලා ඒකෙන් කිසිම දෙයක් මේ සමීකරණයට එකතු වෙන්නේ නැහැ. මොකද කොයි පැත්තට කැරකුණත් රේඛීය ගම්ම්‍යතාව බිඳුවයි. ඉතින් කැරකුණයි කියමුකෝ. කැරකුණත් මෙතනට එකතු කරන්න වෙන්නේ බිඳුවක් විතරයි. මොකද සිලින්ඩරේ කැරකීමෙන් එන රේඛීය ගම්ම්‍යතාව බිඳුව හින්දා අපි කලින් කියපු විදියට. එතකොට භ්‍රමණයෙන් එන ගම්ම්‍යතාව බිඳුව නම් මෙතනට වැදුනත් මේ A ට B ට C ට කොතනට වැදුනත් රේඛීය ගම්ම්‍යතාව සංස්ථිතිය ලියන්න වෙන්නේ ගැටුමට පෙර ගම්ම්‍යතාව 2 වැඩි කිරීම 500 ගැටුමට පසු ගම්ම්‍යතාවයට සමාන කරනකොට ඒක 1000 වැඩි කිරීම B වලට තමයි සමාන වෙන්නේ. එතකොට 1යි කියන උත්තරේ තමයි එන්නේ A වල වැදුනොත්. ඊළඟට අහන්නේ B වල වැදුනොත් මොකද වෙන්නේ? ඒත් 1යි. C වල වැදුනොත් මොකද වෙන්නේ? ඒත් 1යි. අන උත්තරේ එක දිගටම තියෙන්නේ. ඒ වදින තැන අනුව අපිට මේ ගැටලුවේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද භ්‍රමණයෙන් ගම්ම්‍යතාවයක් රේඛීයව එකතු වන්නේ නැති හින්දා. බලමු දැන් මම හිතන්නේ මේකටම සම්බන්ධයි මේ ප්‍රශ්නේත්. ඒ ගැටලුවමයි දැන් අපිට මෙතන ගැටුම් තුනක් ගැන කියවනේ ABC.
අපි දැක්කා ගම්මිතාව සම්බන්ධයෙන් මේ ගැටුම කොතනද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නෑ රේඛීය ගම්මිතාව විතර නම් ගන්න නේ රේඛීය ගම්මිතාව ගත්තාම කොතන ගැටුණත් එකම විදිහේ උත්තරයක් එන්නේ ට්‍රොලියට හම්බ වෙන්නේ එකම ප්‍රවේගයක් එකම දේ A වල වැදුනොත් සිලින්ඩරේ කැරකෙන්නේ නෑ B වල වැදුනොත් පේනවනේ සාමාන්‍ය බුද්ධිය මේක වැදෙන පාරට මෙහෙට කරගෙන ගන්නවා C වල වැදුනොත් අනිත් අතට කරගෙන ගන්නවා ඒ එහෙම කියලා ගම්මිතාව රේඛීය ගම්මිතාවට බලපෑමක් නැහැ ඒ නිසා මේක මේ විදිහට ගියේ දැන් මෙතන අහන්නේ මේ වෙන ප්‍රශ්නයක් හැබැයි තියෙනවා ඉහත ගැටුම් වලදී වැඩියෙන්ම තාපය උපදින්නේ කොයි වෙලාවෙද කියලා අහනවා වැඩියෙන්ම තාපය උපදින්නේ දැන් තාපය බවට පරිවර්තනය වෙන්නේ ගැටුමේදී චාලක ශක්තියනේ හානි වෙන්නේ නේ ඒතර දැන් බලන්න මේ A වල ගැටුණත් B වල ගැටුණත් C වල ගැටුණත් චාලක ශක්තිය රේඛීය චාලක ශක්තිය ගත්තොත් ගැටුමෙන් පස්සේ කොච්චර රේඛීය චාලක ශක්තියක් එනවද භාගයයි භාගයයි mu වර්ගයනේ චාලක ශක්තිය වෙන්නේ එතකොට දැන් මේ කොතන ගැටුණත් අන්තිමේ ග්‍රෑම් මේක මුළු එකේ බර ග්‍රෑම් 1000ක් වෙනවා කිලෝ එකයි ඒත් අපි චාලක ශක්තිය ගත්තොත් මේ පද්ධතියේ චාලක ශක්තිය ගැටුමෙන් පස්සේ මේ ගැටුමෙන් පස්සේ භාගයයි පද්ධතියේ ස්කන්ධය කිලෝ එකක් වෙන උණ්ඩෙත් ගිලෙනවනේ වැඩි කිරීම ප්‍රවේගය මේ අතට අපි දැක්කා මේකට ප්‍රවේගයක් එනවා ඒ ප්‍රවේගයේ වර්ගය ප්‍රවේගයේ කොතන කරනත් ප්‍රවේගයේ එකක් නේ ආවේ ප්‍රවේගයේ එකක් ආවේ එතකොට එකේ වර්ගය v මේ පද්ධතිය මේක කොතන කරනත් රේඛීය ප්‍රවේගය එන්නේ v ඒක අපි හැදුවා 1 ms ඍණ 1 කියලා 1 ms ඍණ 1 එතකොට එකේ වර්ගය භාගයෙන් v වර්ගය කියන්නේ චාලක ශක්තිය ඉතුරු වෙන මේ පද්ධතිය මේ ගැටුණාට පස්සේ ඉතුරු වෙන චාලක ශක්තිය මෙන්න මේ ප්‍රමාණය කොතන ගැටුණත් ඉතුරු වෙනවා හැබැයි B වල හරි C වල හරි ගැටුණොතින් රේඛීය චාලක ශක්තියට අමතරව මේක කැරකෙන්න ගන්න ඕනේ යමක් කැරකෙන්න සාමාන්‍ය බුද්ධියනේ යමක් කරකවන්නත් බෑනේ ශක්තිය නැතුව චාලක ශක්තියනේ කැරකෙන කොටක් තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තිය. එතකොට B වල ගැටුණත් C වල ගැටුණත් රේඛීය චාලක ශක්තියට අමතරව භ්‍රමණ චාලක ශක්තියකුත් ඉතුරු වෙනවා. කියන්නේ චාලක ශක්තිය වැඩියෙන් ඉතුරු වෙනවා B වල ගැටුණත් C වල ගැටුණත්. හැබැයි A වල ගැටුණොත් වෙන්නේ රේඛීය චාලක ශක්තිය විතරයි ඉතුරු වෙන්නේ. කැරගෙන්නේ නැහනේ. භ්‍රමණ චාලක ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඒත් භ්‍රමණ චාලක ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ ඒ ටිකත් හානි වෙලා තාපය බවට පරිවර්තනය වෙනවා. එහෙනම් වැඩියෙන්ම චාලක ශක්තිය හානි වුණාම ඒ හානි වෙන එක තමයි තාපයට පරිවර්තනය වෙන්නේ. මේ වගේ ගැටුමකදී තාපය උපදිනවා. තාපය උපදින්නේ මොකද්ද? චාලක ශක්තිය හානි වෙන ප්‍රමාණය තමයි බොහෝ විට තාපය බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ගැටුමට පෙර චාලක ශක්තියත් පසු චාලක ශක්තියත් අතර වෙනස ගත්තාම ඒ වෙනස තමයි උපදින තාපය වෙන්නේ. දැන් මෙතන ඉතා පැහැදිලිව පේනවා මෙතනයි B වල ගැටුණත් C වල ගැටුණත් රේඛීය චාලක ශක්තියට අමතරව භ්‍රමණ චාලක ශක්තියකුත් ඉතුරු වෙනවා. හැබැයි A වල ගැටුණොත් රේඛීය ශක්තිය විතරයි ඉතුරු වෙන්නේ භ්‍රමණ චාලක ශක්තිය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා වැඩියෙන්ම තාපය උපදින්නේ වැඩියෙන්ම ශක්තිය චාලක ශක්තිය හානි වෙන ගැටුමේදී. ඒ කියන්නේ A වල ගැටුමේදී තමයි වැඩිම චාලක ශක්තිය හානියක් වෙන්නේ. ඒ නිසා උත්තරේ මේක ඒහි ගැටුණු විට කියන උත්තරේ පළවෙනි එකයි උත්තරේ. ඊළඟට අපිට දෙනවා දැන් මේ බලන්න මේ ඔක්කොම එක වගේ ගණන් එක පැත්තකින් හිතනකොට අර ට්‍රොලිය දිගේ ළමයෙක් යන ගාන. අර බෝට්ටුව දිගේ බල්ලෙක් යන ගාන. දැන් මෙතන මේ බැලුමක් තියෙනවා බැලුමේ ඉනිමගක් තියෙනවා මේ ඉනිමග දිගේ වඳුරෙක් යන ගානක් දෙනවා. ඒකත් ඒ වගේම තමයි. දැන් මේකෙත් කියනවා බලන්න බැලුම කිලෝ 50යි වඳුරා කිලෝ 25යි මේ පද්ධතිය නිශ්චල අහසේ නිශ්චලව තියෙන මේ අහසේ වෙන වැඩක් දැන් නේද පොළවේ ට්‍රොලිය වතුරේ බෝට්ටුව බල්ලා ඒ අපි හැදුවා දැන් අහසේ බැලුමයි වඳුරයි එතකොට දැන් මේ පද්ධතිය නිශ්චල අහසේ නිශ්චලව තියෙනවා බැලුම 25යි කිලෝ 50යි කිලෝ වඳුරා 25යි කිලෝ දැන් වඳුරා මේ ඉනිමගේ පල්ලෙහා කොනේ ඉනිමග මීටර 6ක් දිගයි රූපේ බලන්න මීටර 6ක් දිග ඉනිමග පල්ලෙහා කොනේ වඳුරා ඉන්නේ
හදිසියෙම වඳුරා නිශ්චල ඉනිමගේ පහක ප්‍රවේගයෙන්. ඒ කියන්නේ ඉනිමගට සාපේක්ෂව නැත්නම් බැලුමට සාපේක්ෂව. වඳුරා බැලුමට සාපේක්ෂව. මොකද බැලුමයි ඉනිමග එකටනේ තියෙන්නේ. ඉනිමග බැලුමෙම කෑල්ලක්. ඒතර බැලුමට සාපේක්ෂව වඳුරාගේ ඉහළට ප්‍රවේගයක් තියෙනවා 0.5. ඒ කියන්නේ ඉනිමග දිගේ නැත්නම් නිශ්චල ඉනිමගේ වඳුරාට යන්න පුළුවන් 0.5ක ප්‍රවේගය. දැන් පහක් දක්වන වාක්‍ය වලින් සත්‍ය කොහොමද? 1. පද්ධතිය අහසේ ඉහළ යන්න ගන්නවා. නෑනේ දැන් වඳුරා උඩට දුවන්න පටන් ගත්ත ගමන් බැලුම පහළට එන්න ගන්න ඕනේ. නැත්නම් පද්ධතිය ගම්මිතාව වඳුරා චලනය වෙන්න පෙර පද්ධතිය ගම්මිතාව බිඳුව වෙන ඔක්කොම නැවතිලා තිබුණේ. ඒතර වඳුරා උඩට දුවන්න ගත්තාම වඳුරට උඩට ගම්මිතාවයක් ආවනම් පද්ධතිය ගම්මිතාව බිඳුව වෙන්න බැලුමට පල්ලෙහාට ගම්මිතාවයක් එන්න ඕනේ. එතකොට ඇත්තටම මේකේ වෙන්නේ මොකද්ද? පද්ධතිය ඉහළ යන්නෙත් නැහැ. පහළ බහිනවා කියන එකත් ඉතා නිවැරදි නැහැ. වඳුරා චලනය වුණත් බැලුම නිශ්චලයි එහෙම වෙන්නෙත් නැහැ. මොකද මේ අහසනේ තියෙන්නේ වඳුරා උඩට යනකොට බැලුම පල්ලෙහාට එනවා. එහෙනම් උත්තරේ 4 මේ තියෙන හොඳ උත්තරය. වඳුරා ඉහළ යනවා බැලුම පහළ එනවා. ඒකයි උත්තරේ. ඊළඟට කියනවා පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය කුමක්ද? දැන් අපිට අපි ගමුකෝ. දැන් අපිට කියන අපි දන්නවා බැලුම B කියමු අපි. බැලුමයි නිමගයි දෙකම එකයි. බැලුමට සාපේක්ෂව වඳුරා මංකී M කියමුකෝ. බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය අපි දන්නවා උඩ අතට 0.5යි තප්පරයට මීටර. එතකොට ඒ බැලුමට සාපේක්ෂව. හැබැයි මේ ගම්මිතා සංස්කෘති මූල ධර්මයේ දාන්න බැලුමට සාපේක්ෂ ප්‍රවේගය දාලා බෑනේ. අවස්ථිත රාමුව පොළොව. අපිට පොළොවට සාපේක්ෂව තමයි සමීකරණ ලියන්න වෙන්නේ. ඒකට අපි ගමු. අපි මෙහෙම ගමු. පොළොවට සාපේක්ෂ පොළොව E. පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය අපි ගමු උඩට U කියලා. මම දැන් රචනා ප්‍රශ්නයක් වගේ හදන්නේ. පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය උඩට U. දැන් බැලුම පල්ලෙහාට එනවනේ. පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය වඳුරා දුවන්න ගත්තාම බැලුම පල්ලෙහාට එනවා. ඒතකොට මේ තියෙන දුවන්න ගත්තාම පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය පල්ලෙහාට v. එතකොට දැන් බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය දැන් පොළොවේ බැලුවාම වඳුරා උඩට යනවා u වලින් බැලුම පල්ලෙහාට යනවා v වලින්. ඉතින් මේ දෙක එකතු කරපුවම එන්න ඕන බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව නේ. පොළොවට එතන අපිට සමීකරණ ලියන්න පුළුවන්. එතකොට රචනා ප්‍රශ්නයක් වෙනවා. හොඳයි මම සමීකරණ ලියන්නම්කෝ. ප්‍රවේගය වඳුරාගේ බැලුමට සාපේක්ෂව සමාන වෙනවා. මතකද සාපේක්ෂ චලිතය අපි මෙහෙම ලියනවා. ප්‍රවේගය මෙතන m නම් මෙතන m ලියන්න ඕනේ. කමා මෙතන නැති එක පොළොව මෙතනට දාන්න ඕනේ. ධන ප්‍රවේගය පොළවේ බැලුමට සාපේක්ෂව. ඔහොම නේද? එතකොට මෙතන එකම E එන විදිහට ලියන්න ඕනේ. මේක තමයි සාපේක්ෂ චලිතය පිළිබඳ සුප්‍රසිද්ධ සමීකරණ. අපි සාපේක්ෂ චලිතය මේක ඉගෙනගෙන මේ බොහෝ ගණන් හැදුවා, කෙටි ප්‍රශ්න හැදුවා. ඒවා අපහු බලන්න ඕනේ. නැතුව බෑ කෙටි ප්‍රශ්න විදිහට මේවා කරන්න. එතකොට දැන් බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය තමයි මේ 0.5. අපි උඩ අතට. එතකොට පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය උඩ අතට u. එතකොට බැලුමට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය දැන් පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය පල්ලෙහාට v නම් බැලුමට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය ඒක පැත්ත මාරු කරන්න ඕනේ. අනිත් පැත්තට v කියලා එනවා. ඒතරම් v ධන u කියන්නේ 0.5. ඔය කතන්දරේ තමයි මම කිව්වේ මේ කොහොම සමීකරණ ලියන්නේ නැතුව කෙටි ප්‍රශ්නකදී එකපාර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් පොළොවට සාපේක්ෂව බැලුම පල්ලෙහාට එනවා නම් v වලින් ඉනිමග වඳුරා උඩට යනවා නම් u වලින් බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව. මේ තියෙන්නේ බැලුමට සාපේක්ෂව මේ මංකි මේ බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය මේ දෙකේ එකතුවයි. ඒ අනුව අපි ලියපු හින්දා තියමු. ඒ අනුව මේ මෙතනින් එන්නේ v ධන u සමානයි 0.5යි කියලායි මේක සාපේක්ෂ චලිතයෙන් එන සමීකරණය. එක.
ඊළඟට ගම්මිතා සංස්කෘති මූල ධර්මයේ දැම්මොතින් උඩට තියෙන ගම්මිතාව වඳුරාගේ පල්ලෙහාට තියෙන බැලුමේ ගම්මිතාවෙන් කැපිලා යන්න ඕනේ. එතකොට තමයි පද්ධතිය ගම්මිතාව බිඳුව වෙන්නේ. පද්ධතිය චලිතය ආරම්භුණාට පසු ගම්මිතාව චලිතය ආරම්භෙන්න පෙර ගම්මිතාවට සමාන වෙන්න ඕනේ. බාහිර බලය දෙන්නේ නැහැ. දෙන්න මේ දෙන්නම එකට ගන්න බැලුමයි වඳුරයි. පද්ධතියක් විදිහට ගත්තාම කලින් ගම්මිතාවේ බිඳුවේ චලනය වුණේ නැහැ. චලනය වෙන්න පටන් ගත්තට පස්සෙත් ගම්මිතාව බිඳුව වෙන්න ඕනේ. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් එක කොටසක ගම්මිතාවෙන් අනික ගම්මිතාව කැපිලා යනවා. එහෙම වෙන්න ඒ ගම්මිතාව සමාන ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒතර දැන් මෙතන කොහොමද ඒක එන්නේ? බැලුමේ ගම්මිතාව තියෙන පල්ලෙහාට බැලුමේ ස්කන්ධය 50යි බැලුමේ ප්‍රවේගය v. ඒක තියෙන පල්ලෙහාට ඒක සමාන ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන වඳුරාගේ ගම්මිතාවට. වඳුරාගේ ස්කන්ධය කිලෝ 25යි වඳුරාගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව u. එතකොට ගම්මිතා සංස්කෘති මූල ධර්මයේ දැමීමේදී සම්පූර්ණයෙන් පොළොවට නැත්නම් අවස්ථිත රාමුවකට සාපේක්ෂව ලියන්න ඕනේ. මේකෙන් මොකද්ද අපිට එන්නේ? 2v කියන්නේ u කියලා එනවා. u කියන්නේ 2v කියලා එනවා. ඒ කියන්නේ වඳුරාගේ ප්‍රවේගය බැලුමේ ප්‍රවේගය මෙන් දෙගුණයක් කියන එකයි ඒකෙන් එන්නේ. එතකොට අපි බලුවොත් එහෙම මේ ගැටලුවේ බැලුමේ ස්කන්ධය කිලෝ 50යි වඳුරාගේ ස්කන්ධය කිලෝ 25යි. එතකොට ඒ අනුව තමයි අපි මේ සමීකරණ ලිව්වේ. මේ තියෙන්නේ බැලුමේ ගම්මිතාව ගන්න බැලුමේ ස්කන්ධය 50යි බැලුමේ ප්‍රවේගය v පල්ලෙහාට තියෙන ගම්මිතාවය 50යි v කියන බැලුමට වඳුරා උඩට තියෙන ගම්මිතාව වඳුරාගේ ස්කන්ධය 25යි ප්‍රවේගය u. ඒතර අන්තිමේ 2v කියන්නේ u කියලා එනවා. ඒතර පළවෙනි එකේ අපි මේක ආදේශ කළොත් පළවෙනි සමීකරණය මේක ආදේශ කළොත් 2v කියන්නේ u නේ. එහෙනම් මේ u වෙනුවට v ධන මේ u වෙනුවට 2v කියලා දැම්මොත් සමානයි 0.5යි කියලා එනවා. එතකොට 3v කියන්නේ 0.5යි v කියන්නේ 0.5 බෙදීම 3 නැත්තම් 5 බෙදීම 30 5 බෙදීම 30 උඩයි යටයි 10න් වැඩි කරන්න 5 බෙදීම 30යි කියන්නේ 6න් 1යි තප්පරයට මීටර. මේ තියෙන්නේ v කිව්වේ පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය 6න් 1යි. වඳුරාගේ ප්‍රවේගය ඒ වගේ දෙගුණයක් වෙන්න ඕන. මේ u කියන්නේ 2යි v නේ. එතකොට දෙගුණයක් කියන්නේ 6න් 1 ඒවා දෙකක් 6න් 2යි කියන්නේ 3න් 1යි. ඒ අනුව මෙන්න මේ ටික අපිට පැහැදිලි දැන් ඉනිමග දිගේ වඳුරා යනකොට පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය මෙතන 6න් 2 වෙනවා. 6න් 1 වගේ දෙගුණයක්නේ. 6න් 2 නැත්තම් 3න් 1යි. තප්පරයට මීටර මේක 6න් 1යි. ඒකෙන් භාගය. තප්පරයට මීටර මේ ප්‍රවේගය. ඒ ප්‍රවේග දෙක අපි හෙව්වා. ඒතකොට දැන් මේකේ මොකද උත්තරේ? උත්තරේ පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය මෙන්න මේක. පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය තප්පරයට මීටර 6න් 1 කියන උත්තරේ 1 මේක අපිට ඇවිල්ලා තියෙනවා. 1 ඒ උත්තරේ අපිට ඇවිල්ලා තියෙනවා 6න් 1යි. පොළොවට සාපේක්ෂව බැලුමේ ප්‍රවේගය 6න් 1යි පල්ලෙහාට. පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය 3න් 1යි උඩට. බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය වෙන්නේ මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව කියන්නේ 2න් 1යි. නැත්තම් 0.5යි. එහෙමයි එන්නේ. ඊළඟ එකට අතට පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය. අර වගේ දෙගුණයක්නේ. එතකොට 6න් 1යි 3න් 1යි. මෙතන මේ වගේ මේක දෙගුණය මේක දෙකෙන් බැරි කරන්න. එතකොට 6න් 2 කියන්නේ 3න් 1. මේක අපි හැදුවා ඉස්සෙල්ලා උත්තරේ මෙන්න පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය. ඊළඟට බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය ඒ කලින් අර දෙකේ එකතුව 3න් 1 දාන 6න් 1 ඒ කියන්නේ 6න් 3යි ඒ කියන්නේ 2න් 1යි නැත්තම් 0.5යි 0.5 කලින්ම ගැටලුවේම දීලා තිබුණා මේ
නිශ්චල ඉනිමගේ වඳුරා 0.5ක ප්‍රවේගයෙන් දුවනවා. ඒක කියන්නේ බැලුමට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය 0.5යි. ඒක හදන්න දෙයක් නැහැ. ඊළඟට වඳුරා ඉනිමගේ ඉහළ කෙළවරට එන්න ගත වෙන කාලය. ඉනිමගේ උඩම කොන්ට වඳුරා එන්න ගත වෙන කාලය ගන්න වෙන්නේ ඉනිමග දිගේ කොච්චර වඳුරා යන්න ඕනේද? ඉනිමගට සාපේක්ෂව නැත්නම් බැලුමට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය මීටර 6ක් වෙන්න ඕනේ. ප්‍රවේගය බැලුමට සාපේක්ෂව ප්‍රවේගය 0.5. ඒ කියන්නේ මේ නිශ්චල බැලුමේ කියන්නේ බැලුම දිගේ බැලුම ඉනිමගනේ. ඉනිමග දිගේ වඳුරාගේ ප්‍රවේගය 0.5යි. පොළොවට සාපේක්ෂ ප්‍රවේගය ගන්න ඕනේ නැහැ. පොළොවට සාපේක්ෂව විස්ථාපනය නෙමෙයි නම් ගන්නෙ. මේ ගන්නේ බැලුමට සාපේක්ෂ විස්ථාපනය. එහෙනම් බැලුමට සාපේක්ෂ ප්‍රවේගය. 6 බෙදපුවම 0.5න් 12ක් එනවා. තප්පර 12ක් යනවා වඳුරට මේ ගමන කෙලවර කරන්න. තප්පර 12ක් යනවා. මේ තියෙන උත්තරේ 3. ඊළඟ එක පොළොවට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය කුමක්ද? අන්න එතකොට පොළොවට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය ගන්න. පොළොවට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය ගන්න. පොළොවට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව වඳුරාගේ වැඩි කරන්න ඕන කාලය. පොළොවට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය ප්‍රවේගය උඩට මතකද ආවේ 3න් 1යි. 3න් 1යි. තප්පරයට මීටර 3න් 1යි. අපි හැදුවා කලින්. ඊළඟ උඩ ගැටලුවකදී. කාලය තප්පර 12ක් කියලා අපිට ආවා. මේ ගමනට යන්නේ තප්පර 12යි. එහෙනම් අන්න පොළොවට සාපේක්ෂව ගත්තොත් වඳුරා යන්නේ මීටර 6ක් නෙමෙයි. බැලුම දිගේ මීටර 6යි. පොළොවට සාපේක්ෂව ගත්තොත් වඳුරා උඩට යන්නේ මීටර 4යි. 12 බෙදීම 3 මීටර 4යි. 4 වෙනි එකයි උත්තරේ 4. ඊළඟට පොළොවට සාපේක්ෂව බැලුමේ විස්ථාපනය. ඒකත් අර වගේම ගන්න බැලුම පල්ලෙහාට එන ප්‍රවේගය 6න් 1යි තප්පරයට මීටර. බැලුමේ ප්‍රවේගය 6න් 1යි පල්ලෙහාට. තප්පර 12ක් යනවා මේ ගමනට. වඳුරා උඩට ඇවිල්ලා නැවතුණු ගමන් බැලුමත් නවතිනවා. ඒතර තප්පර 12යි වඳුරට උඩ කොනට යන්නේ. අර මෙතන තියෙනනේ මේ මල්ලක් බාස්කට් එකක්. මේ බාස්කට් එකට යන්න වඳුරට යන්නේ තප්පර 12යි. ඒ යන කාලය තුල බැලුම පල්ලෙහාට එනවා 6න් 1ක ප්‍රවේගයෙන්. එතකොට ඒ කාලය තුල බැලුම පල්ලෙහාට එන්නේ මීටර් 2ක්. යනවා මීටර් 2යි කියන උත්තරේ තමයි බැලුමේ විස්ථාපනය පොළොවට සාපේක්ෂව උත්තරේ 5 කියන හරි උත්තරය ඇවිත් තියෙනවා. එතන ගන්න ඕනේ කාලය කොහෙටවත් සාපේක්ෂව වෙන්නේ නැහැ. කාලය තප්පර 12යි. කාලය වැඩි කරන්න ඕනේ ඒ කාලය තුල බැලුම පොළොවට සාපේක්ෂව බැලුම ආපු ප්‍රවේගය. අපි බැලුමේ ප්‍රවේගය 6න් 1යි, වඳුරාගේ ප්‍රවේගය 3න් 1යි. ඒතර බැලුමේ ප්‍රවේගය 6න් 1 වැඩි කෙරුවා කාලයෙන් තප්පර 12යි. ඒකට එනවා මීටර 2යි. බැලුම පල්ලෙහාට එනවා මීටර 2ක්. වඳුරා උඩට යනවා මීටර 4ක්. ඒතර ඉනිමග දිගේ වඳුරා ගිහින් තියනවා ඒ දෙකේ එකතුවනේ 4යි 2යි 6ක්. වඳුරා මීටර 6ක් යනකොට ඇතර මේක වඳුරා පොළොවට සාපේක්ෂව උඩට ගිහින් තියෙන 4යි. බැලුම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා 2ක්. ඒ 4යි 2යි එකතු වෙලා තමයි මීටර 6යි. නම් බැලුමට සාපේක්ෂව වඳුරාගේ ස්ථාපනය මීටර 6ක් එන්නේ. ඊළඟට එනවා අන්න බැලුමට සාපේක්ෂව වඳුරාගේ විස්ථාපනය මීටර 6යි. බැලුම දිගේ ගත්තොත් වඳුරා 6ම ගිහින් තියෙනවා. ඒතර මෙතන සාපේක්ෂ චලිත දැනුම හා ගම්‍යතා සංශ්ලේෂ මූලධර්මයේ දැනුම මේ දෙකම ඕන වෙනවා. වඳුරාගේ විභව ශක්තිය වැඩිවීම. එතකොට පොළොවට සාපේක්ෂව බලන්න ඕනේ. mgh නේ. විභව ශක්තිය වැඩිවීම mgh. වඳුරාගේ ස්කන්ධය 25යි g අපි 10යි කියලා ගමු. h පොළොවට සාපේක්ෂව වඳුරා ගිහින් තියෙන මීටර 4යි. එතකොට කීයද? 4 25 100යි ජූල් 1000යි. ජූල් 1000යි කියන මේ උත්තරේ එනවා. ජූල් 1000යි. එතකොට වඳුරා කරන මුළු කාර්යය අන්න. එතන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වඳුරා කරන මුළු කාර්යය. දැන් වඳුරා මේ වැඩේදී ඉනිමග ඇදගෙන නැගගෙන උඩට යනවානේ. වඳුරා වැඩ කරනවා. ඒ කරන වැඩවලින් කොටසක් වඳුරාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හැටියට ගබඩා වෙනවා. මොකද වඳුරා පොළොව දිගේ මීටර 4ක් උඩට ගිහිල්ලා. මීටර 4ක් උඩට යනවා කිලෝ 25ක් බර වඳුරා
ඒතර MGH වෙන්නේ 25 වැඩි කිරීම 10 වැඩි කිරීම 4 H4යි 1000ක්. වඳුරාගේ විභව ශක්තිය වැඩි වෙනවා ජූල් 1000කින්. වඳුරා ජූල් 1000ක් වැඩ නොකර වඳුරට උඩට යන්න බෑ. හැබැයි ඒ ගමන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වඳුරා උඩට යන ගමන් වඳුරා මේ බලය තමා මත යොදවගන්නේ ඉනිමග පහළට අදිමින්. ඒතර ඒ ඉනිමග පහළට ඇදීම නිසා ඉනිමග පල්ලෙහාට එනවා. මීටර් 2ක් බැලුමත් ඇදගෙන. දැන් වඳුරා මෙතන වැඩ කරනවා වැඩ දෙකක් කරනවා. එකක් නෙවෙයි හොඳට හිතලා බලන්න. එකක් තමා උඩට යාම පොළොවට සාපේක්ෂව. අනෙක බැලුම පහළට ඇදීම. බැලුම නිකම් පහළට එන්නේ නැහනේ. දැන් යම් විදියකින් බැලුමේ වඳුරා නොහිටියා නම් බැලුම ඒ අර උඩුකුරු තෙරපුම හින්දා නැත්තම් බැලුම සැහැල්ලු නිසා වාතයට වඩා සමස්තයෙන් බැලුම උඩ යන්න ඕනේ. ඒ උඩට යන්න තියෙන බැලුම වඳුරා ආයේ පල්ලෙහාට ඇදලා තියෙනවනේ මීටර 2ක්. මෙතන මේ ගමන යාමේදී වඳුරා පල්ලෙහාට ඇදීමේදී කරන කාර්යය උඩට නැගීමේදී කරන කාර්යයට සමානයි. ඒ කියන්නේ යා මේ තමාගේ විභව ශක්තිය වැඩි වීමට කර කාර්ය වගේ දෙගුණයක් වැඩ කරනවා. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඔයගලන්ට තේරෙයි මෙතන වඳුරා වැඩ කරනවා තමා උඩට යන්න. ඊට සමාන විරුද්ධ ප්‍රමාණයක් කරනවා බැලුම පල්ලෙහාට අදින. මොකද මේ දෙකම එකට නෙවෙන්නේ. ඒතර උඩට යාමේදී කරන කාර්ය උඩට යාම සඳහා වැය වුණු බැලුම පල්ලෙහාට ඇදීමේදී ඊට සමාන විරුද්ධ එකක් අනිත් අතට කෙරෙනවා. ඒ නිසා වඳුරා කරන මුළු කාර්යය වෙන්නේ ජූල් අර 1000ව දෙකක්. මේ වඳුරාගේ විභව ශක්තිය වැඩි වීම 1000යි එයින් දෙකක් එනවා ජූල් 2000ක්. ඉතින් මම හිතන්නේ අපි ගම්බතා සංස්කෘතික මූල ධර්මයේ රේඛීය අපි දැන් රේඛීය ගම්බතා සංස්කෘතික මූල ධර්මයේ කතා කරේ. මේකේ බහුවර්ණ ප්‍රශ්න හුඟක් ඒවා මේකේ තියෙන රචනා ප්‍රශ්න වගේ අපි දැන් 65ක් කෙරුවා. මේ ටික ආපහු බලලා හදලා පුරුදු වුණොත් මම හිතන්නේ ඔබට රේඛීය ගම්බතා සංස්කෘතික මූල ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.